දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී අයිබෝවන් සුබෝදැස්සනක් සුබ දවසක් හැම දෙනාටම. අද 2022 ජනවාරි මාසේ 29 වෙනිදා සෙනසුරාදා. අද අපි කතා කරන්නේ එන්නත්කරණය පිළිබඳව. අද එන්නත්කරණය පිළිබඳව කතා කරන්න විශේෂ හේතුවක් තියෙනවා. සමහරලාට ඔබට හිතෙයි දැන් ඔමික්‍රෝන් ප්‍රභේදය වැඩි, දෛනික ආසාදිතයන් සංඛ්‍යාව වැඩි, ඒ නිසා අපි මේ එන්නත පිළිබඳව කතා කරනවා කියලා. ඔව්, ඒක එක හේතුවක්. ඔමික්‍රෝන් ප්‍රභේදයත් එක්ක කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 900කට වැඩි 1000කට ආසන්නයි. මේ යන සංඛ්‍යාවෙත් යම්කිසි වැඩිවීමක් තිබෙනවා. මේ දේවල් එක්ක අපි එන්නත්කරණයට වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ කාරණාව ඒ බර තැබීම එහෙමම තිබෙද්දී අද දවසේ වැදගත් වෙනවා එන්නත්කරණයට, ලංකාවේ එන්නත්කරණයට. ලංකාවේ එන්නත්කරණය කොවිඩ්-19 එන්නත්කරණය පටන් අරගෙන අදට හරියටම අවුරුද්දයි. ඒ කියන්නේ පසුගිය අවුරුද්දේ අද වගේ දවසක ජනවාරි මාසයේ 29 වෙනිදා තමයි ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත ලබා දෙමින් ලංකාවේ එන්නත්කරණය පටන් ගත්තේ. එදා ඉඳන් අද වෙනකන් අපි කොහොමද රටක් විදියට කොවිඩ්-19 පාලනය කරගත්තේ? ඒත් එක්කම අපිට ආපු අභියෝග. දැන් බූස්ටර් එන්නත ලබා දීමු. බූස්ටර් එන්නත ඇයි ඔබ ලබා ගත යුත්තේ? ඒ තුලින් අපිට පුළුවන් ද කොවිඩ්-19 මේ යන රැල්ල පාලනය කරගන්න? මේ වගේ දේවල් අද අපි සුභාරතිය තුල කතා කරන්න අපේක්ෂා කරන්නේ. විශේෂයෙන්ම අද දවසේ එන්නත් කරන ජාතික සමුරුම් වැඩසටහනක් පැවැත්වෙනවා. ඒ පිළිබඳව අපි ඔබට මතක් කරන්න ඕනේ. යාග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ එදී ඒත් එක්කම ඊට සමගාමීව සෑම පළාතකම ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් පළාත් සමුරුම් උත්සව තිබෙනවා. ඒත් එක්කම දිවයිනේ සෑම රෝහලක්ම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකමත් ඒ සමුරුම් උත්සව පැවැත්වෙනවා. උදෑසන 10:06ට ආශිර්වාද පහනක් දැල්වමින් මේ එන්නත්කරණයේ වසරක සමුරුම වගේම කොවිඩ්-19න් ලෝපුරා ලංකාව පුරා පීඩා විඳින සියලු දෙනාට සිතක් සහනයක් ප්‍රාර්ථනා කිරීමත් සිද්ධ වෙනවා. ඒ සියලු දේවල් තියෙද්දී අද අපි මේ අවුරුද්දක එන්නත්කරණය පිළිබඳව මෙතනින් එහාට එන්නතත් එක්ක අපි කොහොමද මේ රට තුල ජීවත් වෙන්න කියන කතිකාවද සුභාරතියෙන් අපි කරන්නේ. ඒ සඳහා අපි ඉතා ගෞරවයෙන් ආරාධනා කළා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහත්මයාට. ඔබතුමාට ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝවන් කියලා වෛද්‍යතුමනි. වෛද්‍යතුමනි, අපි කොවිඩ්-19 පිළිබඳව උපමාන පිළිබඳව දිගින් දිගටම කතා කරලා තිබෙනවා. මම මේ අවුරුද්දක් තුල අපි කොවිඩ්-19 එන්නත්කරණය කොහොමද සිද්ධ වුනේ, කොහොමද පටන් ගත්තේ? අපි ලෝකයේ අනිත් රටවල් වලට වඩා කලින් මේක පටන් ගත්තා. මෙන්න මේ දේවල් එක්ක අපි පුංචි පසුබිමක් හදාගමු අපේ එන්නත්කරණයේ මේ ගෙවුණු වසර පිළිබඳව. මම හිතන්නේ ඒක සාරාංශයක් විදිහට කරොත් කොවිඩ්-19 කියන්නේ ලෝකෙටම අභියෝගයක්. මොකද සම්පූර්ණයෙන්ම අලුතින් ආව වෛරසයක් හින්දා ලෝක ගෝලීය වසංගත තත්ත්වයක් ඇති වුණේ. අපි දන්නවා ඒක මූලිකවම පටන් ගන්න 2019 වසරේ අවසාන සති කිහිපේ පටන්. ඇත්තට 2020 පටන් ගන්නෙම මේ ලෝකෙටම මේක තර්ජනයක් වෙච්ච කොවිඩ් වසංගත තත්ත්වය. ඒක අපිට මතක ඇති දැන් 2020 අවුරුද්ද මුල් කාලේ අපි ගත කළා කිසිම බලාපොරොත්තු නැතිව අපිට මේක වෛරසයක් හින්දා ඇති වෙන රෝගයක්. ඒක අපි දන්නවා වෛරස රෝග වලට නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ. එතකොට එහෙමනම් අපිට විකම තිබුණ විකල්පය තමයි ඒ කාලේ හරි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම, දැන් දුරස්ත භාවයේ තියාගන්න, මුඛාවරණය හරියට පැළඳවීම, දන්තාව ගැවසෙන තැන් වලට යෑම වැළැක්වීම, මේ වගේ හොඳ සෞඛ්‍ය පුරුදු වලින් වැළැක්වීම විතරමයි අපිට නෙමෙයි ලෝකෙටම තිබුණ එකම විකල්පය. ඉතින් අපි ඒ තුලින් ඇවිල්ලා ඒ අතර ලෝකේ හැම දියුණු රටවල් මේකට මේ දිගු කාලීන විසඳුමක් හැටියට එන්නත් සොයා ගැනීම උත්කුසු වුණා. හැබැයි ඒක සාර්ථකව මම හිතන සාමාන්‍යයෙන් මම ලෝකෙ කෙටිම කලක් තුල නිපදවපු එන්නත් කීපයක් ඒ වසර අවසානයේ සාමාන්‍යයෙන් එන්නතක් නිෂ්පාදනය කරලා භාවිතයට ගන්න විශාල කාලයක් යනවා. නමුත් දැන් තියෙන තාක්ෂණයේ දියුණුවත් එක්ක ලෝකයේ එන්නත් නිෂ්පාදනය කරන විශේෂයෙන් බලවත් ජාතීන්ට පුළුවන් වෙනවා 2020 වසරේ අවසාන භාගයේ වෙන විට, ඒ කියන්නේ නොවැම්බර් දෙසැම්බර් වෙනකොට භාවිතයට ගත හැකි මට්ටමේ එන්නත් කීපයක් නිපදවන්න. එතකොට ඇත්තටම ලෝකේ පළවෙනියෙන්ම මේ COVID-19 එන්නතක් භාවිතයට ගැනෙන්නේ 2020 අවුරුද්දේ දෙසැම්බර් මැද සතිය වගේ තමයි භාවිතයට ගැනෙන්නේ. එතකොටත් ඒකේ මුල්‍යුගම ප්‍රමුඛතාවය ලැබෙන්නේ එන්නත් නිපදවන රටවල් නැත්නම් බලවත් ජාතීන්. මොකද බලවත් ජාතීන් උන්ට අවශ්‍ය එන්නත් ප්‍රමාණවල් කල්තියා ඇනුම් කරලා ඒ සැලසුමක් තිබුණා.
නමුත් අපි පොඩි රටක් විදියට එන්නත් නිෂ්පාදනය කරන්නේ නැති ඒ කියන්නේ ඒ කැපැසිටි නැති රටක් විදියටත් ඒ බලවත් ජාතික නොවුනත් රටක් විදියට අපිට ආඩම්බර වෙන්න පුළුවන් දෙසැම්බර් මැද භාගයේ මේක භාවිතයට ගත්තේ එන්නත ජනවාරි මාසේ 28 29 වෙනකොට අපේ ලංකාවේ මේ පළමු වරට මේ එන්නත් කරන්නේ පටන් ගන්න. ඒ කියන්නේ තාමත් කෙටි කාලයක් තුල අපිට වාසනාව ලැබෙනවා ඒ එන්නත් කරන්නේ ආරම්භ කරන්න. තාම විශාල පරිශ්‍රමයක් දැරලා මොකද එතන මුදල් නෙමේ තීරණාත්මක සාධකයේ වෙලා තිබුණේ එන්නත් ලබා ගැනීම. තාමත් මොකද නිෂ්පාදනයේ බොහොම සුළු ප්‍රමාණයක් නිෂ්පාදනය වුණේ. ඒකට විශාල ඉල්ලුමක් තිබුණා. ඉතින් එතකොට ඒ වෙනකොට බලවත් ජාතින් ඒ තමුන්ගේ නේටෝ සංවිධාන තමුන්ට අවශ්‍ය එන්නත් ප්‍රමාණවල ඕනානට වඩා වැඩි ප්‍රමාණයක් මේ කල්තිය ඇනුම් කරලා උන්ගේ රටවල් අතර විතරක් බෙදා ගන්න තිබුණත් ගෝලීය තත්ත්වයක් තිබුණේ. ඒක අපගේ රටක් අපිට මුලින්ම ඉන්දියාවෙන් අපිට ලබා ගන්න තානාපති සම්බන්ධකම් හරහා අපිට ලැබෙනවා ලක්ෂ 5ක මේ ප්‍රධානයක්. ඊට පස්සේ අපි මිලදී ගැනීම කරලා මේ විදිහට තමයි එන්නත් කරන්නේ පටන් ගන්න. ඒතර අපේ සෞඛ්‍ය සේවයේ තියෙන කාර්යක්ෂමතාවය පේනවා අපිට 28 වෙනිදා තමයි අපිට ලංකාවට පළවෙනි එන්නත් ඔගේ එන්නේ. අපි 29 වෙනිදා ඉඳන් එන්නත් කරන්නේ පටන් ගන්නවා. ඉතින් ඒකත් ඉතාමත් විද්‍යාත්මක පදනමක් අනුමයි කරේ. මොකද කුඩා ප්‍රමාණයක් එන්නත් තියෙද්දි ඒක හරි විදිහට කළමනාකරණය කර ගැනීම ඉතා අභියෝගයක්. ඒක වැදගත් වෙන කෙනෙක් උපරිම ප්‍රයෝජනයක් රටට ලැබෙන විදිහට ඒක කළමනාකරණය කරගන්න එක. ඒක කරගන්න විදිහට තමයි අපි මුලින්ම තීරණය කරේ සෞඛ්‍ය සේවක මුල් පෙළේ සෞඛ්‍ය සේවකයන්ට මුලින් ලබා දෙනවා කියලා. මොකද ගෝලීය වසංගත තත්වයකදී සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කරගත්තේ නැත්නම් ඒ කියන්නේ සෞඛ්‍ය සේවක විශාල වශයෙන් රෝගාතුර වෙලා මොකද සෞඛ්‍ය සේවකට වැඩි අවධානමක් තියෙන රෝගී කළමනාකරණයේදී සෞඛ්‍ය සේවකයෝ වැඩි නිතරම ලෙඩ වුණා නම් සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙනවා. සෞඛ්‍ය පද්ධතිය කඩා වැටුනොත් ඒ අපිට ඉතින් එහාට විශාල මරණ වෙලා මේක සම්පූර්ණ මේ රෝග මර්ධන කටයුතු අකර්මණ්‍ය වෙන්න ඉඩ තිබුණා. ඉතින් ඒ පදනමේ ඉඳන් සෞඛ්‍ය සේවකයන්ට ලබා දීම පටන් ගන්න මුලින්ම රාජ්‍ය සෞඛ්‍ය සේවය ඊට පස්සේ නිවාරණ අංශයටත් ඊට පස්සේ පුද්ගලික අංශ සෞඛ්‍ය සේවයටත් අපි මේක ලබා දෙනවා. ඊට පස්සේ ඊළඟ කණ්ඩායම විදිහට අපි ගන්නවා. මොකද ඒක අපේ කොවිඩ් මර්ධන කටයුතු වලට සෞඛ්‍ය සේවකයන්ට අමතරව පළමු පෙළ මර්ධන කටයුතු වලට විශේෂම ආරක්ෂක හමුදාවල අය පොලිසිය තවත් සිවිල් මේ ක්ෂේත්‍ර නිලධාරීන් සක්‍රියව දායක වුණා. අපේ රෝගීන් සොයා ගන්න රෝගීන් මේ රෝහල් ගත කරන්න මේ ක්වොරන්ටයින් සෙන්ටර්ස් නැත්නම් මේ නිරෝධාන මධ්‍යස්ථාන පවත්වන්න ওই කණ්ඩායම මේ ඉලක්ක කරගෙන ඊළඟට එන්නත් කරන්නේ දෙනවා. ඉතින් මේ කණ්ඩායම තිරුණාට පස්සේ පවතින එන්නත් වලින් අපි ඊට ඉන්නතුරුව අවදානම් කණ්ඩායමක් විදිහට 60ට වැඩි කණ්ඩායම් ඉලක්ක කරගෙන එන්නත් කරනවා. ඒ අතර ආර්ථික වරමස්ථාන කියන්නේ සමහර දේවල් තියෙන අපේ සේවා අඛණ්ඩව පවත්වාගෙන යන්න ඕනේ. කියන්නේ වරාය විදුලි බල යන්න මධ්‍යස්ථාන ඒතර මූලික ආර්ථික මධ්‍යස්ථාන. මොකද අපි දැක්ක ආර්ථික මධ්‍යස්ථානක තැනකින් තමයි රට පුරාම පැතිරීම අවදානමක් තිබුණේ. ඒ වගේ බොහොම විද්‍යාත්මක පදනමකින් වැඩි අවදානම් තියෙන කණ්ඩායම් ඉලක්ක කරගෙන එන්නත් කරන්නේ යනවා. ඊට පස්සේ වයස 60ට වැඩි ඒ අවදානම අනුව බස්නාහිර පළාතේ වැඩිපුරම තිබෙන බස්නාහිර පළාත ක්‍රමානුකූලව අපිට එන්නත් ලැබෙන විදිහට අපි මේක මේ මැයි ජූනි වෙනකොට මුළු රට පුරාම මේ 60ට වැඩි කණ්ඩායමට මුලින්මත් ඊට පස්සේ 30ට වැඩි කණ්ඩායමටත් ඊට පස්සේ 20ට වැඩි හැම කෙනෙක්ම ඉලක්ක කරගෙන එන්නත් කරන වැඩසටහන මූලිකව ගියා. ගිය වසරේ අවසන් හරි කිට්ටුව ඔක්තෝබර් විතර වෙනකොට මේක අපි තවදුරටත් ප්‍රචලිත කරනවා. 16යි 19යි අතර කණ්ඩායමටත් දෙනවා. දැන් මේ වසරේ මුලදී අපි ඒක තවත් පහළට ගිහිල්ලා 12යි 16යි අතර කණ්ඩායමටත් දැන් එන්නත් කරන වෙන විදිහට කියන අපි ඉලක්ක කණ්ඩායම 12 දක්වා ඉහළ සෑම කෙනෙකුටම එන්නත් ලබා ගැනීමේ අවස්ථාව ලබා දුන්නා. ඒ අතර ඒකේ තීරණාත්මක හැබැයි ඒක තමත් සාර්ථක එන්නත් කරන වැඩසටහනක් තිබුණා. මොකද අපේ එන්නත් කරන වැඩසටහනේ ඒක ඇත්තම ජනාධිපති කාර්යසාධක බලකාය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශත් ආරක්ෂක අංශත් ඒක අනිත් සෑම කණ්ඩායමක්ම එක්කව වෙලා මේක සාමූහික වැඩ පිළිලක් හැටියට කරපු හින්දා තමයි අපිට සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන් උනේ. මොකද ඒකට විශේෂම හේතු කීපයක් තියෙනවා. මොකද එන්නත් අපිට ක්‍රමානුකූලව දිගින් දිගටම අඛණ්ඩව ලබා ගැනීම යාන්ත්‍රණයක් දීලා තිබුණා. එහෙම නැති වුණා නම් මේක කරගන්නට වෙන්නේ නැහැ. ඒතර ඒ එන්නත් ලැබෙන ප්‍රමාණය ඉතාමත් කාර්යක්ෂමව රට පුරා ජනතාවට ලබා දෙන්න ඉතාමත් කාර්යක්ෂම යාන්ත්‍රණයක් අපේ තිබුණා. මොකද අපේ තාමත් ලංකාව ප්‍රතිශක්තිකරණ අතින් ළමා ප්‍රතිශක්තිකරණ අතින් ලෝක ඉහළම රටවල් අතර තියෙන ඉතාමත් හොඳ බෙදාහැරීම යාන්ත්‍රණ විශේෂ මේක මේ වසංගත රෝග විද්‍යාංශය තමයි මුළු ජාතික එන්නත් කරන වැඩසටහන කළමනාකරණය කරන්නේ ළමා එන්නත් කරන වැඩසටහන. ඒතර අපිටම තමයි ඒ වගකීම පැවරුනේ.
එන්නත් වසංගත රෝග විද්‍යාංශයෙන් තමයි එන්නත් බෙදා හැරීම ශීත දාමයේ මොකද හනිසි උෂ්ණත්වය හරියට පවත්වන්න ඒක අභියෝගයක්. මොකද කොවිඩ් එන්නත් වල එක එන්නත් එක උෂ්ණත්වවල පවත්වා ගන්න ඕනේ. ඒකත් අභියෝගයක්. ඒක මොකද පුද්ගලයාට එන්නත ලබා දෙනකන් ඒ නිශ්චිත උෂ්ණත්වය පවත්වන්න ඕනේ. එහෙම නැත්නම් ඒක මේ වැඩක් වෙන්නේ නැහැ. ඉතින් හැම දෙයක්ම මේ අභියෝග වලට මුහුණ දීලා ඉතාමත් හොඳින් කරා. විශේෂයෙන් මේක බෙදා හැරීමේදී අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිකයන් අපි MOH සිස්ටම් එක ප්‍රජා වෛද්‍ය ඉතාම ශක්තිමත් ප්‍රජා වෛද්‍ය මේ යාන්ත්‍රණයක් ලංකාවේ තියෙනවා. ඒක ඉතාමත් ඉවහල් වුණා කාර්යක්ෂම මේක ජනතාවට දෙන්න. ඊට අමතරව අපිට රට පුරා විහිදුණු ශක්තිමත් රෝහල් ජාලයක් තියෙනවා. ඒකත් උදව් වුණා. ඊටත් අමතරව ආරක්ෂක අංශ වලින් මැදිහත් වෙලා විශේෂ සහායන රට පුරා පවත්වමින් ඉවර මේ හැම ක්‍රියාදාමයක් හින්දා ඉතාමත් කෙටි කලක් තුල ඒ එන්නත් අපිට ජනතාවට ලබා දෙන්න පුළුවන්. අන්තිමට ඒක ජනතාවටත් අතරේ ස්තුතියක් කියන්න ඕන අපේ සෞඛ්‍ය සේවය ගැන. මොකද එන්නත් කරන ගැන ජනතාව ලොකු විශ්වාසයක් තියෙන ලබා එන්නත් කරන හැම එන්නතක්ම 100% ආවරණයක් දශක කීපයක් පුරා ලබාගෙන තියෙන රටක් අපි. ඒ විශ්වාසයේ ජනතාව තියලා ජනතාවත් ඇවිල්ලා එන්නත් ලබා ගත්තා. ඒක නිසා අපිට පුළුවන් වෙනවා උදාහරණයක් විදිහට අපි 16ට වැඩි ඉලක්ක කණ්ඩායම කියලා ගත්තොත් 16ට වැඩි අයගෙන් 98%කට මේ එන්නත් කරන්නේ ලබා දෙන්න පළමු මාත්‍රාවත් 85%කට දෙවන මාත්‍රාවත්. මොකද එතන 85% වෙලා තියෙන අපි මේ අර 16යි 19 අතර බිලියනයකට විතර මාස 3කට පස්සේ තමයි දෙවෙනි මාත්‍රාව දෙන්න. දැන් ඒක කිරීගෙන යනවා. ඒකත් එක්ක ඒ ප්‍රතිශතයක් 90කට විතර යාවි. ඉතින් ඒක ඉතාමත් සාර්ථක ගමනක් ආවා. ඒකේ තුන්වෙනි පියවර විදිහට තමයි දැන් වර්ධක එන්නත් මාත්‍රාව, බූස්ට් එන්නත් මාත්‍රාව දීම ආරම්භ කරලා තියෙනවා. මේ වසර බොහොම කෙටියෙන් විනාඩි 10කින් විතර කිව්වට මේ වසර ගත කරගන්න අති විශාල කාර්යභාරයක් රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය බලධාරීන්, බිම්මට්ටමේ සෞඛ්‍ය නිලධාරීන්, ආරක්ෂකාංශ මෙරටේ සියලු පාර්ශවයන් අතිශය අපහසු කාර්යභාරයක නිරත වුණා. එහි ප්‍රතිඵලයක් තමයි මේ අපි අවුරුද්දක් යනකොට භුක්ති විඳින්නේ. අපි ලෝකයේ වෙනත් රටවල් වලට සාපේක්ෂව අපි COVID-19 ආරක්ෂා වෙලා තිබෙනවා. හැබැයි වෛද්‍යතුමනි මේ වෙනකොට අපි මේ අවසන් සතිය වගේ ගත්තොත් ඔමික්‍රෝන් ප්‍රභේදයත් එක්ක අපේ ආසාදිතයන් සංඛ්‍යාව යම් තරමකට වැඩි වෙලා තියෙනවා. අපි අවසන් මාස 4 විතර ගත්තොත් අපේ ආසාදිතයන් සංඛ්‍යාව ඉතා අවම මට්ටමක තිබෙනවා. මම විශ්වාස කරන සමහරවිට දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් පස්සේ අර ඩෙල්ටා රැල්ල යම් තරමකට පහත් වුණා, අඩු වුණා කියලා. හැබැයි දැන් ආයිත් ආසාදිතයෝ ගණන 900කට වැඩි අවසන් දින කිහිපයක ගත්තම. දැන් අපිට මේ එන්නත් කරන්නේ අවුරුද්දක් සපුරන දවසේ මේ පිළිබඳව යලිත් බර තැබීමක් කරන්න වෙලා තියෙනවා. විශේෂයෙන්ම අධි මාත්‍රාව, බූස්ටර් මාත්‍රාව පිළිබඳව. කොහොමද අපි මේ වෙලාවේ ආසාදිතයන් වැඩි වෙන යුගයක යම් තරමකට ආසාදිත මරණ ගණන වැඩි කියලා අපිට ජනමාධ්‍යයෙන් අහන්න ලැබෙන වෙලාවක කොහොමද රටේ පුරවැසියා මේ වෙලාවේ හැසිරෙන්න ඕනේ? මොකක්ද කරන්න ඕනේ මේකෙන් අත්මි දෙන්න? ඔව් මම හිතන්නේ මේක අපි මේ විස්තරාත්මකව කිව්වොතින් අපි ඇත්ත රටක් විදිහට එන්නත් කරන්නේ පූර්ණ ප්‍රතිලාභ දැන්ට ලබාගෙන තියෙන රටක්. අපි දකිනවා බටහිර රටවල් අපිට මේ කියන්නේ දියුණු තාක්ෂණයෙන් දියුණු වෛද්‍ය මේ ප්‍රෝහ පද්ධති තියෙන රටක්, තාක්ෂණයේ තියෙන රටවල් වලටත් අද මේක උන්ගේ රෝහල් පද්ධති වලට දරා ගන්න බැරි මට්ටමට අද ඔමික්‍රෝන් වල බලපෑම ඇවිල්ලා තියෙනවා. නමුත් ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑම ආපු අවස්ථාවේදීත් රටක් විදිහට අපි සාපේක්ෂව හොඳට මූණ දෙන්න පුළුවන් වුණා. ඒකට එක හේතුවක් තමයි අපි කල් තියලාම එන්නත් කරන්නේ කරලා තියෙන්නේ. මොකද ඩෙල්ටා ප්‍රභේදයේ තමයි ලෝකෙ ලොකුම හානියක් කරේ, මේ ජීවිත හානියකුත් රෝගීන් වාර්තායිමත් උනේ. ඒතර අපි ඇත්තටම මේ අර මම කියපු මුලින්ම කියපු ප්‍රමුඛ කණ්ඩායම් වලට අප්‍රේල් මාසෙ වෙනකොට එන්නත් කරන්නේ දුන්නා. මේ ජනතාවට එන්නත් කරන්නේ මහා පරිමාණයෙන් දෙන්න පටන් ගන්න මැයි මාසෙ ඉඳන් චීනෙන් ගෙන්නපු සයිනෝෆාම් එන්නතත් එක්ක. ඒතර ඇත්තට ඩෙල්ටා ප්‍රභේදයේ ලෝකෙට ඇවිල්ලා ලංකාවට එන්නේ ජූලි මාසේ මැද හරියේදී. ඒතර ජූලි මාසේ මැද හරිය වෙනකොට අපි යම් ප්‍රමාණයකට විශාල ආවරණයක් පළමු මාත්‍රාව ලබාගෙන දීලා තිබුණ ජනතාවට. ඉතින් ඒක හින්දා අනිත් රටවල් වලට සාපේක්ෂව අපිට ඩෙල්ටා ප්‍රභේදය අපිට බලපෑම ආවා. බොහොම පැහැදිලිව ජූලි 20 ඉඳන් අගෝස්තු මැද වෙනකොට දෛනිකව රෝගීන් 4000 5000 වාර්තා වෙච්ච දින සති දවස් 4-5ක් තිබුණා. නමුත් අපි ඒකට කරේ එක උපක්‍රමයක් විදිහට අපි කරේ දෙවන මාත්‍රාව දෙන එක මේ සක්‍රිය කරලා ඉතාමත් වේගයෙන් එන්නත් කරන වැඩසටහන වේගවත් කරා. ඒක ප්‍රතිඵලයක් හැටියට අපිට පුළුවන් වෙනවා අගෝස්තු මාස අග වෙනකොට අර ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමත් එක්ක වෙන රටවල් මාස ගාණක් ඒකේ බලපෑමට යටත්ව තියදී ඒක යම් ප්‍රමාණයකට සමතේකට පත් කරගන්න ක්‍රමානුකූලව කරලා ගන්න රෝහල් පද්ධතියට අපිට තම දරා ගන්න බැරි ඒ වගේ තත්ත්වයන් තිබුණේ සතියක් නැත්නම් දෙකක් විතර අපිට ක්‍රමානුකූලව ඒ තත්ත්වෙ ළඟා කරගත්තේ හොඳ එන්නත් කරන තිබිච්ච හින්දා. එතකොට ඒ තුලින් අපි ඉතාමත් සක්‍රියව එන්නත් කරන්නේ කරගෙන යද්දී ක්‍රමානුකූලව රෝගීන් වාර්තා වීම අඩු වෙලා සැප්තැම්බර් මාසයේ අග වෙනකොට දෛනිකව රෝගීන්
800ක් විතර වෙන මට්ටමක් තියෙන. ඒතර ඔක්තෝබර් මාසයේ රට නැත්ත මතකයේ සම්පූර්ණ විවෘත වෙනවා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව. එතන සිට මේ එන්නත්කරණයේ මේ මාත්‍රා දෙකම ලබාගෙන තිබිච්ච නිසා අපිට පුළුවන් වෙනවා දෛනිකව 600ක් විතර රෝගීන් වාර්තා වෙන මට්ටමක දිගටම මාස 3මාරක් කියන ඔක්තෝබර් ඉඳන් මේ ජනවාරි 10 15 විතර වෙනකන් සාමාන්‍ය ජන ජීවිතේ යම් තාක් දුරකට පාත්තාගෙන යන මේ අපේ පාසල් විවෘත කරන විශ්වවිද්‍යාල විවෘත කරන කාර්යාල සම්පූර්ණ මේ සක්‍රිය මට්ටමින් පවත්වාගෙන යන මට්ටමකට ගේන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම අපිට කරගන්න පුළුවන් වෙන්නේ අනිත් එක අපේ රෝහල් වලට කිසිම පීඩනයක් නැති මට්ටමින් පවත්වා ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම අපිට එන්නත්කරණේ මූලිකව එන්නත්කරණයෙන් ලැබිච්ච ප්‍රතිලාභ. ඒතර දැන් ඒ එක්කම තමයි අපි රටක් විදිහට අතර ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නට ඉස්සර රටක් විදියට මම හිතන්නේ තීරණය කරලා තියෙන ජනාධිපති කාර්යසාධක බලකායනුත් අනිත් ඒ තිබිච්ච උපදේශක මේ මණ්ඩලවලිනුත් අපේ රටට මේ වර්ධක මාත්‍රාවක් හැමතෙම 20ට වැඩි හැම දෙනෙකුටම බූස්ටර් එන්නත් මාත්‍රාව නැත්නම් වර්ධක මාත්‍රාවක් ලබා දිය යුතුයි කියලා. මොකද ඒක ඇත්තට ඒක විද්‍යාත්මක තීරණයක්. මොකද මේ විද්‍යාත්මක තීරණය තමයි මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේ මොකද ලෝකේ පුරා මේ වෙනම පරීක්ෂණ පවත්වනවා. මේ පරීක්ෂණ වලින් පෙනිච්ච දෙයක් තමයි අනිවාර්යයෙන්ම මොන එන්නතක් ගත්තත් විශේෂයෙන්ම මාස 3කට පස්සේ ප්‍රාථමික එන්නත්කරණය කියන්නේ පළමු මාත්‍රාවත් අරගෙන දෙවනි මාත්‍රාවත් අරගෙන දෙවනි මාත්‍රාවෙන් මාස 3කට විතර පසුව ක්‍රමානුකූලව ශරීරයේ තියෙන ප්‍රතිශක්ති මට්ටම ඒ කියන්නේ එකපාර අඩු වෙනව නෙමෙයි ක්‍රමානුකූලව අඩුවීමක් සිද්ධ වෙනවා කියලා. ඒතර ක්‍රමානුකූලව මේක අඩු වුණාම ඒ පුද්ගලයා යම් ප්‍රමාණයකට ආයෙවරක් මේ කොයිඩ් හැදීමේ මේ ගොදුරු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට ඒක ඒ විද්‍යාත්මක පදනම මත ඉඳලා අපි තීරණය කළා රටේ 20ට වැඩි හැම කෙනෙකුටම බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දෙන්න. මුලින් ඒතර ඒ අනුව තමයි අපි කල් තියලා සැලසුම් කරලා මේ අපේ ඖෂධ SPC එක කියන්නේ තීරණය කරනවා මේ තීරණයක් ගන්නවා හැම රටට අවශ්‍ය අපේ 20ට වැඩි ජනතාව ඉන්නවා මිලියන 14.5 මිලියන 14ක් ෆයිසර් එන්නත කල් තියාම ඇනුම් කරනවා. එතකොට ඔමික්‍රෝන් වල බලපෑමක් ඇවිත් තිබුණෙත් නැහැ. මේක අපි කල් තියලා මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. අලුත් ප්‍රභේද එන්න පුළුවන්. මේ බලපෑම මේ රෝගයේ බලපෑම අඩු කරන රටක් විදිහට ගත්ත ප්‍රතිපත්තිමේ තීරණය. ඒකින්ද තමයි අපි කල් තියලා ඇනුම් කරන්නේ. මොකද එහෙම නොවුණා නම් අද අපිට වර්ධක මාත්‍රාවක් දෙන්න එන්නත් ලබා ගැනීම ඉතාමත් අසීරු තත්ත්වයක්. මොකද ඊට පස්සේ තමයි නොවැම්බර් මාසේ මැද අග හරියේ තමයි ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නේ. ඒතර ඔමික්‍රෝන් ප්‍රභේදෙට මුහුණ දෙන්න මුළු ලෝකෙම පාවිච්චි කරන අපිට ක්‍රම විදි දෙකයි තියෙන. ඔමික්‍රෝන් ප්‍රභේදෙට මුහුණ දෙන්න එකක් තමයි දැඩිව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපදින එක. ඊට අමතරව එන්නත්කරණය සක්‍රිය කරන එකයි ප්‍රාථමික එන්නත්කරණය සම්පූර්ණ කරපු අයට වර්ධක මාත්‍රාව දෙන එක. මේක ලෝකෙ පුරාම පිළිගත්තු ක්‍රමවේදයක්. ඒතර බටහිර රටවල් මේක ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් දැන් විශාල වශයෙන් මේකට ගොදුරු වෙලා ඒකෙන් ලොකු අවධානමකට ලක් වෙලා තියෙන අවස්ථාවක ඒගොල්ලොත් පාවිච්චි කරන්නේ මූලිකම උපක්‍රමයේ විදියට එන්නත්කරණය තවදුරටත් සක්‍රිය කරන එක වර්ධක මාත්‍රාව දෙන එක. එන්නත් ලබා ගන්න බැරි වෙච්ච රටවල තමයි අර වාහන ක්‍රම වේද වලට තාමත් යන්නේ. ඉතින් එතකොට අපිත් රටක් විදියට අපිට ඒ වෙනකොට අපිට ඒ තුල ලෝකයේ එන්නත් වලට ඉල්ලුම විශාල වශයෙන් නැවතවරක් වැඩි වෙලා තියෙනවා. ඒතර එන්නත් ලබා ගැනීම අසිරු තත්ත්වයක් තියෙනවා. නමුත් අපිට ඒකේ බලපෑමක් ආවේ නැහැ. මොකද අපි කල් තියලා සැලසුම් කරලා එන්නත් මේ එනුම් කරලා තිබිච්ච හින්දා ඒ අනුම අපිට ලැබෙමින් පවතින මේ වෙනකොට රටට අවශ්‍ය එන්නත් ප්‍රමාණය සියලුම ඒ කියන්නේ මිලියන 14ම රටට ලැබිලා තියෙන්නේ. මේ මිලියන 14 අපි දැන් මිලියන 5ක් විතර ආසන්න වශයෙන් අපි ජනතාවට එන්නත් කරනත් කරලා තියෙන්නේ. ඉතින් එතකොට තව මිලියන 10 අපි ළඟ ඉතුරු අයට දෙන්න ඕන මිලියන 10 ලංකාවේ ගසංගත රෝග විද්‍යාංශික අපඩාවල තියෙනවා. ඒක ලබා දෙන එක තමයි දැන් තියෙන්නේ. ඒතර මෙතනදී ලොකු අභියෝගයක් අපි ජය අරන් තියෙන වෙන රටවල් වලට බැරි. ඒ කියන්නේ එන්නත් ලබා ගැනීම එන්නත් ටික දැන් අපි සතුවම තියෙනවා. ඒතර ඒක බෙදා හරින්න හොඳ කාර්යක්ෂම යාන්ත්‍රණයක් තියෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල, රෝහල් සහ ආරක්ෂක අංශ මගින් පවත්වන විශේෂ සහායන මගින්. ඉතින් එතකොට දැන් වගකීම තියෙන්නේ ජනතාවට හැකි ඉක්මනට ඇවිල්ලා ඒ වර්ධක මාත්‍රාව ලබාගෙන තමුනුත් ආරක්ෂා වෙලා මේ තමගේ පවුලයවත් ආරක්ෂා කරගෙන රටත් ආරක්ෂා කරගන්න එක තමයි වගකීම ඉන්නේ. හොඳයි උදෑසන 7:05 විනාඩි 20යි ඔබ සුදේශීය සේවයේ සමග. නිවා දැනුම් පවස පුවත් රැගෙන විගස පුරා සවන් රසින පියා හඹන දසත සුදේශීය
අද අපි සුභාරතයෙන් කතා කරන්නේ COVID-19 එන්නත්කරණයට වසරක් සපිරීම පිළිබඳව. දැන් COVID-19 එන්නත්කරණයට වසරක් සපිරීම වගේම දැන් අදින් පස්සේ මේ COVID අභියෝගයට අපි මුහුණ දෙන එක. නව සාමාන්‍යකරණයක් යටතේ අපි කොහොමද ජීවත් වෙන්නේ? බූස්ටර් එන්නත ලබාගෙන මේක තමයි අද අපේ සාකච්ඡාව. අද අපේ සාකච්ඡාව සඳහා සහභාගී වන්නේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහත්මයා. වෛද්‍යතුමනි දැන් ඔබතුමා නිතා පැහැදිලිව කිව්වා අපේ රටට අවශ්‍ය එන්නත් ප්‍රමාණය අපේ රටේ තියෙනවා කියලා. දැන් අපේ රට ලබා දුන්න මේ එන්නත් සියල්ලම ගත්තොත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු එන්නත්. ඇස්ට්‍රාසෙනෙකා ගත්තත්, සයිනෝෆාර්ම් එක ගත්තත්, ඊළඟට ෆයිසර් එක ගත්තත්, ස්පුට්නික් ගත්ත මේ සියල්ලම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමතයි. හැබැයි මුලින් පොඩි ප්‍රශ්න තිබුණා සමාජයේ සමහර අය අපිට ෆයිසර් එක දෙනවා නම් හොඳයි, අපිට ස්පුට්නික් එක දෙනවා නම් හොඳයි කියලා. දැන් ඔබතුමන්ලා බූස්ටර් මාත්‍රාවට දෙන්නේ ෆයිසර් එක. සියලුම කෙනාට පළවෙනි මාත්‍රාව මොකක් ගත්තා? ඒත් බූස්ටර් මාත්‍රාව ගහගන්නේ නැහැ. මොකද මේ? නෑ මෙහෙමද ඔක අපි එක බලන්නට ඕනේ ඒක සාමාන්‍ය මේ කියන්නේ human behavior එක සාමාන්‍ය ස්වභාවයනේ. ඒ කියන්නේ ඕනෑම දෙයකට තරඟකාරීත්වයක් තියෙද්දි ඒක වැද මුල් හරියේදී මේ එන්නත් අපිට ඒ කියන්නේ එකපාර අපිට අවශ්‍ය ප්‍රමාණ ලැබුණ යන ක්‍රමානුකූල ලැබෙන විදිහටනේ අපි ඒක දුන්නේ. ඉතින් එතනදී අපිට එකපාර කියන්නේ මුල්ම මාස කීපේ අපි මතක් කළොත් අපි සම් දිස්ත්‍රික්ක වලට අපිට දුන්නා දිස්ත්‍රික්ක වලත් යම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශ වල යම් වයස්ක ආණ්ඩ වලට. ඉතින් එතන නිරන්තරයෙන්ම තරඟයක් ඇති වුණා. ඉතින් අපේ සාමාන්‍ය ස්වභාවයෙන් තරඟයක් තියෙද්දි මම අනිත් එක්කන ඉස්සර කොහොම හරි ගන්න ඕනේ ඉතින් කියන මට්ටම තිබුණා. අනිත් එක තමයි විශාල වශයෙන් මේ රෝගයේ පිළිබඳ මාරණ බියක් තිබුණා. මොකද අපි දැක්කා ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑම උපරිමෙන් තියෙන දවස්වලට දවස් දින කිහිපයක් තිබ්බා. අපේ දෛනික මේ මරණ වාර්තා වෙන මරණ දැන් මේව අමතක වෙලා තිබ්බට දෛනික මරණ සංඛ්‍යාව 200 ඉක්මවපු දින කිහිපයක් අපිට තිබ්බා. 300 ගන්නත් එක දවසක් තිබ්බා. අනිත් එක තමයි රෝහල් පද්ධතිය යම්කි දරා ගන්න අපහසු මට්ටමට රෝගීන් වැඩි වුණ තත්ත්වයක් තිබ්බා. එතකොට දැඩි සත්කාර ඒකක සොයා ගන්න, එතකොට රෝහල් වලට ඇඳක් හොයා ගන්න පවා යම්කිසි අමාරු තත්ත්වයක් ඒ කාලයක් තිබුණා. නමුත් දැන් මේ කාලේ දැන් මිනිස්සුන්ට දෙනකොට ඒක අමතක වෙලා. එතකොට ඒ ඔක්කොම අපිට ඒක සමනය කරලා රට මේ විදියට වහලා තියන්නේ නැතුව ජන ජීවිතේ යම් තාක් දුරකට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රාථමිකයෙන් පරමාත්‍රාවත් දෙවෙනි මාත්‍රාවත් 100% ආසන්න මට්ටමකට ගත්ත ගැනීමේ ප්‍රතිඵලය. ඒතර දැන් තමයි මේක ජනතාව හිතන්නේ. ඒක දැන් මේකට පොඩි මද බවක් තියෙන. දැන් මේගොල්ලන්ට දැනෙන්නේ නැහැ මරණ බෑ. මොකද දැන් හැමතිස්සෙම දෛනිකව වාර්තා වෙන රෝග මේ මරණ සංඛ්‍යාව 20කටත් අඩු මට්ටමක් තියෙන පහුගිය මාස දෙකමාරක් 3ක විතර කාලයක්. ඒතර කිසිම කෙනෙකුට රෝහල් ගත වෙන්න මේ එන්නතේ ප්‍රතිඵලයක් හැටියට සංකූලතා ඇති වෙන එක ඉතාමත් අවම වෙලා තියෙනවා. මොකද අපි දන්නා එන්නත් කරන්නේ මූලිකම අරමුණ තමයි මේ කොයිඩ් එන්නත් කරන වැඩසටහනේ මරණ අවම කිරීම. හා සංකූලතා ඇතිවීම අඩු කිරීම. හා රෝහල් ගතවීම අඩු කිරීම. දැන් ඒක බොහොම පැහැදිලිව ලංකාවේ පෙන්ලා තියෙනවා. දැන් උදාහරණයකට මේ දවස්වල ගත්තත් දැන් අපිට මීට ඉස්සර දෛනිකව රෝගීන් 1000ක් විතර වාර්තා වෙන අවස්ථාවල රෝහල් පිරියන මට්ටමක් තියෙනවා. නමුත් අද වෙනකොට මේ මට්ටම තවම ඇවිත් නැහැ. මොකද පැහැදිලිව දැන්ට අපිට පේන දේ තමයි මේ අති බහුතරයක් මේ රෝගය වැළඳුණයි කියන අයට ටෙස්ට් එක පොසිටිව් වුණාට සාමාන්‍යයෙන් තියෙන මද රෝග ලක්ෂණ. ඒ කියන්නේ උගුරේ මද උගුර රිදිල්ලක් එක දිනක විතර උණ ඇඟපත රිදිල්ල කියන්නේ අති බහුතරයකට තියෙන එහෙම තත්ත්වයක්. ඒ කියන්නේ කිසිසේත්ම රෝහල් ගතවීමක් හෝ වෛද්‍යවරයෙක් ළඟට යෑමට පවා අවශ්‍ය නැති සුළු රෝග තත්ත්වයක් තියෙන. ඉතින් මේක මේ සුළු කොට ලව් කරන්න එපා. ඔබලාට මේ තත්ත්වෙ ලැබිලා තියෙන්නේ ඔබලා එන්නත් කරන්නේ ලබාගෙන තියෙන හින්දා. හරි? එන්නත් කරන්නේ ලබාගෙන නොතිබුණා නම් මේ තත්ත්වය වෙනස් විදියකට මේ විදිහට රෝහල් පිරීලා මේ වෙනකොටත් පිරීලා දැඩි සත්කාර එකක පිරීලා මරණ මීට වඩා 3-4 ගුණයකින් වැඩි වෙන තත්ත්වයක්. අපි මේ භුක්ති විඳින්නේ අද මේ අපි හොඳට මේ රටක් විදියට ප්‍රාථමික එන්නත් කරන එක පළවෙනි දෙවෙනි මාත්‍රාව ප්‍රශස්ත මට්ටමට ගැනීමේ ප්‍රතිඵල. හැබැයි දැන් මෙතන අභියෝගයේ තියෙන හිතන්න එපා දැන් මේ මට්ටම දිගටම පවතී කියලා. මොකද අර මම කියපු විද්‍යාත්මක පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙන පැහැදිලි දේ තමයි ඕනෑම කෙනෙක්ගේ මේක ජීවිද්‍යාත්මක දෙයක්. ඒ කියන්නේ එන්නත් මාත්‍රා දෙකකින් පස්සේ ලැබෙන ප්‍රතිශක්තිය ක්‍රමානුකූලව කාලයත් එක්ක අඩු වෙනවා. ඉතින් එතකොට මේක අඩු වෙනවා කියන්නේ ඔහු ආයේ රෝගයේ වැළඳී වුණොත් රෝගයේ වැළඳුන සංකූලතාවයෙන් රෝහල් ගත වෙන්න මරණයක් ඇති වෙන්න ඉඩකඩ ක්‍රමානුකූල මේක එකපාර වෙනවා නෙමෙයි ක්‍රමානුකූලව වැඩි වෙනවා. ඒක හින්දා තමයි ලෝකයේම අද නිර්දේශ කරන්නේ වර්ධක මාත්‍රාවක් ලබා ගන්න. ඒත් මොකද වර්ධක මාත්‍රාවක් ලබා ගැනීම වෙන්නේ යම් මට්ටමකට අඩු වෙගෙන යන ප්‍රතිශක්තියට නැවත වරක් වර්ධක මාත්‍රාවක් දුන්නා මේක උපරිම මට්ටමකට වැඩි වෙලා මේක දිගු කලක් පවතිනවා. දැන් මේක ඇත්තට මේ අලුත් සිද්ධියක් නෙමෙයි මේ වර්ධක මාත්‍රා කියනවා. සමහර එක
වෙන වෙන විදිහට අර්ථ දක්වන මේක අපේ එන්නත් කරන වැඩසටහනේ සාමාන්‍යයෙන් තියෙන සාමාන්‍ය දෙයක්. උදාහරණයක් ගන්න අපි දරුවන්ට වර්ධක මාත්‍රා කීයක් දෙනවද? දැන් සමහරලාට මාස 2 4 6 මේ එන්නත මාර 3ක් දෙන්නේ අය. මේවත් මේ ක්‍රමානුකූලව දෙන වර්ධක මාත්‍රා. මොකද ඒ හොඳ උපරිම මට්ටමේ ප්‍රතිශක්තිය පවත්වාගෙන යන්න කාලෙන් කාලට දෙන්න ඕන. ආය අපි මාස 18න් දරුවෙකුට දෙනවා, අවුරුදු 5න් දෙනවා, ආය අවුරුදු 12න් දෙනවා. ඉතින් මේ වර්ධක මාත්‍රා දෙනවා කියන එක එන්නත් කරන්නේ සාමාන්‍ය සංසිද්ධියක්. මේක මේ අලුත් දෙයක් නෙමෙයි. පළවෙනියෙන්ම කියන්න ඕනේ. ඉතින් අපි දැන් මේක ලොකුවට දක්වන්න දෙයක් නැහැ. මේක ලෝකයෙන් පිළිගත්තු විද්‍යාත්මක ක්‍රමවේදයක්. ඉතින් ඒතර ඒ අනුව තමයි මේක දෙන්නේ. ඉතින් ඒතර මෙතනදී හුඟක්ම වැදගත් මට පුංචි අවසරයක් දෙන්න. අපි දුරකථනයේ කෙනෙක් රැඳෙනවා. මම දුරකථනාංක කිව්වෙත් නැහැ. නමුත් අපි හොයාගෙන ඇවිල්ලා තියෙනවා. 0112 68 24 11 0112 68 94 28 අපේ දුරකථනාංක දෙක. ඔබට පුළුවන් අපිට කතා කරන්න. ඒ වගේම අද එන්නත් කරන ජාතික සමරුම් වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යවර කෙහෙලි රඹුක්වැල්ල මැතිතුමන්ගේ සහභාගීත්වයේ මේ සියලු දෙනාගේ දායකත්වයේ සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත වෙනවා. අපි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මැතිතුමන්වත් සම්බන්ධ කර ගැනීම අපේක්ෂාව සහිත වේ ඉන්නේ. උදෑසන 8ට පෙර ආතුව දුරකථනයේ රැඳෙන කෙනාට අපි කතා කරන්නේ. අයිබෝන් සුබෝදෑසනක්. කවුද මේ? මම සුබෝදෑසනක්. මම දයන් කුරුණෑගලින් කතා කරන්නේ. අපේ අර ඩෙන්මාර්ක් වගේ රටක මම දැක්කා මේ ස්ටේටස් එකක් මෙයා කරලා තියෙනවා. දැන් මේ කොරෝනා රෝගය එච්චර සමාජයට ප්‍රබල හිතකර බලපෑමක් ඇති කරන්නේ නැහැ කියලා සමාජීය විදිහට කියන්නේ සාමාන්‍ය පරිදි මිනිසුන්ට සමන් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒතකොට මේ සත්‍යතාවය මොකක්ද කියලා දැනගන්නත් ඕනේ. අනිත් එක දැන් අපේ අර අහඹු පරීක්ෂණ කිරණ මට්ටමක් පවතිනවද? මොකද අද දැනට අපි ලැබෙන රෝගීන් සංඛ්‍යාව එකම අගයක හැමතිස්සෙම පවතිනවා. එතකොට ඒක මොකක්ද විශේෂ හේතුවක් තියෙද ඒකේ? නැත්නම් හැම රටේම එකම ක්‍රමවේද යන්නේ කියන එකක් දැනගන්න ඕනේ. ඒත් එක්කම මේ දැන් අපේ ෆැටලිටි රේට් එක සාමාන්‍යයෙන් 9ට 10ට වගේ රේට් එක දැනට තියෙනකොට දැන් ඇත්තටම මේ වගේම මොන රෝග තවත් එක්ක ඩෙන්ගු අනම්මනම් ඒවත් එක්ක බලනකොට ඒවා මරණානුපාතයක් සාමාන්‍යයෙන් ඉදිරිපත් වෙන්න ක්‍රමවේදයක් තියෙනවා නම් මිනිසුන්ට මම හිතන්නේ ඊට වඩා ගොඩක් අර මේ රෝගය ගැන තියෙන බියත් අඩු කර ගැනීමේ හැකියාවක් තිබී කියන මගේ අදහසක් තියෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් මතයුසුමක් කරගන්න තමයි කතා කරන්නේ. හොඳයි, බොහොම ස්තුතියි. ඔබ තමයි ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. ඔය කෙටියෙන් කියනවා නම් දැන් මෙහෙම සමහර බටහිර රටවල් ඒ සම්යම් මේවා ලිහිල් කිරීම කරන්නේ එන්නත් කරන්නේ උපරිම මට්ටමට ආවට පස්සේ. ඉතින් ඒක ඇත්තටම ද අපි උනත් දැන් ඒක තේරුම් ගන්න අපේ රටේ යම් ප්‍රමාණයකට තියෙන ඒ தත්ත්වය තමයි දැන් රට යම් විදියකට මේ සීමා අවම කරලා තියෙන්නේ. ප්‍රාථමික එන්නත් කරන උපරිම මට්ටම තියෙන හින්දා ඒතර බූස්ට් එන්නත් කරනත් අපි මේ මට්ටමට ගෙනාවොත් අපටත් මීට වඩා ජන ජීවිතය පවත්වාගෙන යන්න පහසු වෙනවා. ඔබතුමාලා සඳහන් කරේ 160ක ප්‍රමාණයකටවත් යනවා නම් ගන්න ඒක උපරිමයෙන් බූස්ට් එන්නත කරොත් මොකද අනිවාර්යෙන් අර මං කියාගෙන ආපු දේ කියන්නේ හැම තිස්සෙම එන්නත ලබාගත්තු කෙනාට විශේෂයෙන්ම දැන් අපි දැන් මේ නිදහස මුක්ති විඳින්නේ ඒ හින්දා. මොකද හුඟ දෙනෙකුට ඉතාමත් අවම රෝග ලක්ෂණ තියෙන සංකුල්තාවලට යෑම ප්‍රතිශතය ඉතාමත් අවම මට්ටමක දැනට තියෙනවා. මොකද මේ ප්‍රාථමික එන්නත් කරන්නේ ලබා ගන්න ඉතින් එතකොට ඒක තමයි අපි දැන් ජනතාවට කියන්නේ බූස්ට් එන්නත ලබා ගන්නත් ඒතර තමුණුත් ආරක්ෂා වෙනවයි කියන එක. අනිත් එක දැන් ඔබ ඒ තව ප්‍රශ්නයක් මතු කරා දැන් මේ දෛනික රෝගීන් වාර්තා වීම අහඹු පරීක්ෂණ පෙළ. අහඹු පරීක්ෂණ දැන් මෙහෙමයි. දැන් ඕනෑම රටක් ඒ පරීක්ෂණ සම්බන්ධයෙන් ක්‍රමවේදයන් මේ පවතින තත්ත්වයනුත් එක්ක වෙනස් වෙනවා. මොකද රෝගී තත්ත්වය පරිණාමයත් එක්ක දැන් මුල් අවදියේදී අපිට තිබුණ හැම රෝගියෙක්ම බලලා ඒක කරලා මොකද ඉතාමත් සුළු රෝගීන් සංඛ්‍යාවක් හිටියේ ඔවුන්ව මේ ක්වොරන්ටයින් කරලා පැතිරීම වළක්වීම තමයි අපි එකම උපක්‍රමයක් අපිට තිබුණේ. නමුත් අද වෙනකොට අපිට එන්නත් කරන්නේ තියෙන. ඒ විශාල වශයෙන් එන්නත් කරන්නේ කරපු රටක පැතිරීම යම් ප්‍රමාණයකට සීමා වෙනවා. ඉතින් ඒක තමයි දැන් අද වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔමික්‍රෝන් වැනි ප්‍රභේදයක් ඕනම රටකට ආපම අපි දැක්කා දැන් දෛනිකව යුරෝපීය රටවල් වල ලක්ෂයක්ම දෛනිකව රෝගීන් වාර්තා වෙන තත්ත්වයක් තියෙනවා. පැහැදිලිව මොකද ඒකේ පැතිරීම ඉතාමත් ශීඝ්‍රයෙන් ඉතින්. ඒකට ඒක තමයි අද අපිත් රෝගීන් වැඩිවීමක් මේ තියෙන. ඉතින් මම පිළිගන්නවා මොකද හුඟ දෙනෙකුට සුළු රෝග ලක්ෂණ තිබීම තුළ සෑම රෝගියෙක්ම අපිට වාර්තා කර ගැනීම හැකියාවක් නැහැ. මොකද එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. මොකද හුඟ දෙනෙකුට තියෙන සුළු රෝග ලක්ෂණ දැන් ඉස්සර වගේ ඒකින්ද හැම කෙනෙක්ම පරීක්ෂණ වලට ලක් වෙන්නේත් නැහැ. වෙන අහඹු පරීක්ෂණ කළා හඹා ගිහලා එහෙම ගන්න අවශ්‍යතාවයක් නැහැ. යම් ප්‍රමාණයකට ඒවා කරනවා තත්ත්වය තක්සීරු කරගන්න. නමුත් ඒකට ලොකුවට මේ මූලිකත්වයේ දීමේ අවශ්‍යතාවයක් නැහැ. එන්නත් කරණය කිරීම තුළ හුඟ දෙනෙකුට තියෙන ඉතාමත් මද රෝග ලක්ෂණ. ඒ වගේ වෛද්‍ය තෙමනේ දැන් සාමාන්‍යයෙන් පුරවැසියෙක්ට පුරවැසි වගකීමකුත් තිබෙනවනේ මෙතන. දැන් අර හඹාගෙන ගිහිල්ලා හොයාගෙන ඇවිල්ලා ඔබට කොරෝනා හැදිලාද එහෙම නැත්නම් කොවිඩ් හැදිලාද කියලා හොයාගන්න නෙවෙයි. Tamanට රෝග ලක්ෂණ ටිකක් තියෙනවා නම් පරීක්ෂණයක් කරගන්න පුළුවන්. හැබැයි අර වෛද්‍යතුමන් සඳහන් කරන දේ අපි එන්නත් කරන්නේ ඉතින් නිවැරදිව කරපු රටක් නිසා
අපිට මේ සංකූලතා ඇති වෙන්න තියෙන එක අඩුයි රට වහලා තියාගන්න අවශ්‍ය නැහැ අපිට සාමාන්‍ය විදිහට යන්න පුළුවන් කියන එක. ඔව් ඒක තමයි. ඒකත් එක්ක අපේ මේ පරීක්ෂණ කරන්නේ වේ ස්ට්‍රැටජි කියන උපක්‍රම කාලීනව අපිට වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි අපි දැන් කරගෙන යන්නේ. එහෙම නැතුව කිසි දෙයක් මේක මේ පාලනයෙන් මේක සම්පූර්ණ අතහැරලා නෙමෙයි අවශ්‍ය තැන් වල අවශ්‍ය කණ්ඩායම් වල පරීක්ෂණ කරන එක දිගටම සිද්ධ වෙනවා. ඒක තමයි මේ සිද්ධ වෙන්නේ. මොකද උදාහරණයක් රටේ දැන් අපි දන්නවා සමහර පරීක්ෂණ එහෙම අපිට සීමා සහිත වෙනවා මේක යූස් කරන එක. මොකද PCR පරීක්ෂණය එහෙම දැන් මුල් අවධිය වගේ නෙමෙයි. අපි දන්නවා දැන් රට තුල ලක්ෂ 5කට විතර රෝගේ වැළඳිච්ච අය ඉන්නවා. ඒතර ඔවුන් නැවත වරක් මොන හරි රෝග ලක්ෂණයකට හෝ වෙන දෙයකට ආවොත් ඔවුන්ගේ PCR පරීක්ෂණය 6 මාසයක් විතර යනකම් මේ දිගටම පොසිටිව් රිසල්ට් එකක් තමයි දෙන්නේ. ඉතින් ඒක හින්දා දැන් මේ පරීක්ෂණ වල තත්ත්වයක් සංකීර්ණ ඉස්සර වගේ හැම එකක්ම අපිට ඒ විදිහට ගන්න බෑ. මේ තත්ත්වයන් තුල තමයි දෛනිකව රෝගීන් වාර්තා වීම සිද්ධ වෙන්නේ. ඒක දෛනිකව වාර්තා රෝගී ගැන අපි තාමත් අධීක්ෂණය මොකද ඔබතුමා කිව්ව කතාව මට පොඩක් යලි මතු කරන්න. ඒ කියන්නේ දැන් ඔබතුමන් කියන විදිහට කොවිඩ් ආසාදිත වෙච්ච කෙනෙක්ගේ යලිත් මාස කිහිපයකින් පරීක්ෂණයක් කරොත් PCR පරීක්ෂණය කරොත් අනිවාර්යයෙන්ම ඔහුට මේ ධනාත්මක ප්‍රතිඵලයක් එන්න පුළුවන්. ඒක දන්න දැන් මොකද මේ මැරිච්ච වෛරස් වල පාටිකල්ස් තිබීම තුල PCR පරීක්ෂණේ පොසිටිව් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒ ප්‍රතිඵල අපි මේ නිර්වචනය කරද්දී ඒක බලලා කරන්න ඕනේ. අනිත් එක තමයි සමහරට රැට් මේ අපි දැන් කරන මේ රැට් පරීක්ෂණය කියන්නේ ඇන්ටිජන් පරීක්ෂණයත් ඒ සමහරලාට රෝග ලක්ෂණත් නැති කන්ටැක්ට් කෙනෙකුත් නැති කෙනෙක්ගේ මේකේ පොසිටිව් විදිහට ගන්න හැකියාවක් නැහැ හැමතිස්සෙම. මේක නිර්වචනය කරන්නේ ලෝකයේ මේ කේස් එකක් හැටියට කියන්නේ කොවිඩ් ආසාදිතෙක් හැටියට සලකන්න නම් රැට් පොසිටිව් වෙච්ච පළියටම ගන්න බෑ. රැට් පොසිටිව් වෙනවා නම් ඒකට සිම්ප්ටම්ස් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔහුට රෝග ලක්ෂණ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔහු මේ සමීප ආශ්‍රිතයෙක් වෙන්න ඕනේ. එහෙම නැති අවස්ථාවක රැට් එක පොසිටිව් වුණොත් ඔහුව නැවත වරක් PCR පරීක්ෂණයකට යොමු කරලා ඒ ප්‍රතිඵල මත තමයි රෝගියද නැද්ද කියලා තීරණය කරන්න. ඒක මම කියේ ටෙස්ටිං ස්ට්‍රැටජි එකම දැන් සංකීර්ණයි ඉස්සර වගේ සරල නැහැ. හොඳයි. මේ ලොකු කතාවක් අපි කරගෙන යන්නේ විශේෂයෙන්ම නවීකරණය. දැන් මේ COVID-19 නව සාමාන්‍යකරණ තත්ත්වයකට අපි හුරු වෙමින් යනවා. ඒ යටතේ තමයි නව මාර්ගෝපදේශ පෙරේද දවසේ ඊයේ දවසේ තුලත් යම් තරමකට නිකුත් වෙන්නේ. ඒවත් එක්ක අපි ජීවත් වෙන්න අවශ්‍යයි. රට වහගෙන ඉන්න බෑ. අපේ ආර්ථිකය කියන දේ අපිට වඩා වැදගත්. ආර්ථිකයත් අපි ඉස්සරහට යන්න ඕනේ. අපි වහගෙන හිටපු කාලය තුල අපේ ආර්ථිකයට මොකද වුනේ? දරුවන්ට මොකද වුනේ? සමාජයට මොකද වුනේ? මේ දේවල් පිළිබඳව අපි තා හොඳින් කල්පනා කළ යුතුයි. දුරකථන කෙනෙක් ඉන්නවා. මම යලිත් ඔබට දුරකථන අංක මතක් කරන්න. මොකද ඔබට බූස්ටර් මාත්‍රාව ගැනීම පිළිබඳව විවිධ ප්‍රශ්න තියෙන පුළුවන්. මට මේක ගැහුවොත් මොකද වෙන්නේ? මට සංකූලතාවයයිද? මට ප්‍රශ්නයයිද? මට වෙන ලිංගික බලපෑම් වේද? එහෙම නැත්නම් ලිංගික බෙලහීනතාවයක් නේද? එහෙම නැත්නම් මට මොන හෝ ප්‍රශ්නයේද කියලා විවිධ ප්‍රශ්න ඔබට තියෙන්න පුළුවන්. මොකද සමහර අය වැරදි මත දුර්මත සමාජගත කරලා තිබෙන්නේ ඇති තරමට. ඒ නිසා අර ඔබ වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ගන්නවා විනා වෙන අහල පහල අයගෙන් උපදෙස් ගන්න ගියොතින් ඔබට වැඩ වරදින්න තියෙන අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා බූස්ටර් මාත්‍රාව ගන්න බය නැතුව 0112682411 ඔබට යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් හොඳම කෙනාද සුභාරතී මැදිරියේ ඉන්නේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිති කෙනෙක්ගේ මහත්මයා. ආයිබෝන් ඔබට. කවුද මේ? ආයිබෝන්. මම දැන් කතා කරන්නේ. කතා කරන්න මහත්මයා. දැන් මට බගේ ප්‍රශ්නේ මේකයි. දැන් අර බූස්ටර් මේ කියන්නේ එන්නත් පළමු මාත්‍රා දෙකම ගත්තායට ඒ ගැත්තට පස්සේ කොවිඩ් රෝගේ වැළඳෙනවා. ඒ වැළඳිච්ච අය ඉන්නවා. ඒ අයට දැන් බූස්ටර් මාත්‍රාව ගන්න ගියාම එයාට කියන්නේ මාස 6කට පස්සේ ඕවට දෙන්න කියලා. එතකොට දැන් මේ ඔමික්‍රොන් වගේ ප්‍රභේදයක් පැතිරෙමින් තියෙන අවස්ථාවකදී ඒ මාස 6 කාලයක් ඒකට ආරක්ෂාවක් තියනවද? කියන එකයි මට දැනගන්න ඕනේ. මම හොඳ කාලීන ප්‍රශ්නයක් අපි කතා කරන්න හිටිය ඔබතුමා මතු කළේ. දැන් මේකෙදිත් අපිට මේ විද්‍යාත්මක දැනුම කියන එක මේ එන්නත් සම්බන්ධව දිගින් දිගටම අලුතෙන් පරීක්ෂණ කරලා එකතු වෙමින් පරිණාමය වෙමින් තියෙනවා. අපි ඒ අනුව තමයි තීන්දුව සමහරලාට වෙනස් කරන්නේ. ඔක හොඳ වැදගත් ප්‍රශ්නයක්. මොකද හුඟක් වෙලාවට ප්‍රශ්නයක් තිබුණා එන්නත් මාත්‍රා දෙකම ලබාගත්තු කෙනෙකුට මේ අපි සාමාන්‍යයෙන් එන්නත් මාත්‍රාවල අපේ ලංකාවේ දැන් අපිට නිර්දේශය තමයි එන්නත් මාත්‍රා දෙකක් ලබා ඕනෑම මාර්ගයකින් එන්නත් මාත්‍රා දෙකක් ලබාගත්තු 20ට වැඩි සෑම කෙනෙක්ම දෙවනි මාත්‍රාව ලබාගෙන මාස 3කට පස්සේ වර්ධක මාත්‍රාව ලබාගත යුතුයි කියන හින්දා. මොකද ඒක විද්‍යාත්මක පදනම තමයි කීපාරක් කිව්වා. මාස 3කින් ඉඳන් ක්‍රමානුකූලව අඩුවීමක් තියෙනවයි කියන එක තමයි පදනම. ඒක තමයි ඒ කියන්නේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3කට පස්සේ බූස්ටර් වර්ධක මාත්‍රාවක් ලබාගත යුතුයි. එතනත් ගැටලුව තිබුණේ සමහර කෙනෙකුට දෙවන මාත්‍රාව ලබාගත්තට පස්සේ මාස 3ක් යන ඉස්සර ඒ අතර කොවිඩ් වැළඳුණා නම් අපි
කලින් නිර්දේශය තිබ්බේ කොවිඩ් වැළඳුනාට පස්සේ මාස 6කට පස්සේ වර්ධක එන්නත ගන්න කියලා. මොකද ඒකේ විද්‍යාත්මක පදනම තිබුණේ මොකද ඒතර කොවිඩ් රෝගය වැළඳුනත් ඔහුට ස්වභාවිකවම ආයෙ එන්නතක් ලැබුණාගේ ප්‍රතිශක්තියක් ලැබෙනවා. ඉතින් ඒකින්ද ලොකු අවශ්‍යතාවයක් ඔහුට ලැබෙනවා. උට ආරක්ෂාවක් තියෙනවා කියන එක. නමුත් දැන් ලෝකයේ පුරාම මුලින් තිබුණ නිර්දේශය තමයි එහෙම අය 6 මාසයකට පස්සේ ගන්න කියලා. නමුත් දැන් ලෝකයේ මේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍රව පැතිර යාමත් එක්ක ලෝකයේ අනිත් රටවලුත් ඒක වෙනස් කරගෙන යනවා. මොකද ඒ අවදානමවත් ගන්න අවශ්‍ය නැති හින්දා දැන් වෙනකොට ඊයේ ඉඳන් අපිත් මේ නිර්දේශය වෙනස් කරා. ඒ කියන්නේ පැහැදිලිවම දෙවන මාත්‍රාව අරගෙන මේ මාස 3ක් ගත වෙලා තියෙනවා නම් ඒ අතර ඔහුට කොවිඩ් රෝගය වැළඳුනත් කොවිඩ් රෝගය වැළඳිලා මාසයකට පසුව මාස 6ක් නෙමෙයි ඉස්සර කිව්ව විදිහට මාසයකට පසුව එන්නත ලබා ගන්න පුළුවන් කියලා නිර්දේශය වෙනස් කරලා තියෙනවා. ඒතකොට ඕනෑම කෙනෙක් දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3ක් යන්න ඉස්සර ඔහුට කොවිඩ් රෝගය වැළඳිලා තියෙනවා නම් කොවිඩ් රෝගය වැළඳින දිනේ ඉඳන් මාසයකට පස්සේ ඔහුට ලබා ගන්න පුළුවන් වර්ධක මාත්‍රාව. ඒකෙන් අදහස් කරන්නේ කොවිඩ් රෝගයේ ඉඳන් මාසයක් කියන එක නෙමෙයි. හැබැයි දෙවෙනි මාත්‍රාවෙන් ඉඳන් මාස 3 සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒ අතර කොවිඩ් රෝගය වැළඳුනොත් කොවිඩ් රෝගය වැළඳිච්ච දා ඉඳන් මාසයකට පස්සේ ලබා ගන්න පුළුවන්. ඔබ හොඳට මතක තියාගන්න. දැන් ඔබ බූස්ටර් මාත්‍රාව ගන්න ගියා නම් මෙතනින් ආයේ මෙච්චර කල් ඇහුවා ඔබට කොවිඩ් හැදිලා තියෙනවද? කොවිඩ් හැදිලා තියෙනවා කියලා කිව්වොත් එහෙනම් මාස 6කට පස්සේ තමයි ඔබට බූස්ටර් මාත්‍රාව දෙන්නේ. එහෙම නැත්නම් ඔබ දෙවෙනි මාත්‍රාව ගත්තා නම් මාස 3කට පස්සේ නම් අපිට ගන්න පුළුවන්. දැන් මේ තත්ත්වයන් වෙනස් වෙලා තිබෙනවා. වෛද්‍යතුමනි තා පැහැදිලිව කියන විදිහට ඔබට දෙවන මාත්‍රාවෙන් පසුව කොවිඩ් හැදිලා තිබුණා. ඔබ කොවිඩ් පොසිටිව් වෙච්ච දවසේ ඉඳන් මාසයකට පස්සේ ඔබට බූස්ටර් මාත්‍රාව ගන්න පුළුවන්. ඒ නිසා හැබැයි කෙසේ වෙතත් ඔබ දෙවන මාත්‍රාවෙන් ඉඳන් මාස 3 සම්පූර්ණ කරලා තියෙනවා. මාස 3 සම්පූර්ණ කරලා තිබිය යුතුයි. ඒ කොයි හැටියටත් වෛද්‍යතුමන් පැහැදිලි කරන්නේ කොහොමවත් දෙවෙනි මාත්‍රාවෙන් පසු මාස 3 අනිවාර්යෙන් සම්පූර්ණ විය යුතුයි කොවිඩ් හැදුනත් නැතත්. ඔව් හැබැයි කොවිඩ් හැදුනා නම් මාසයකට පස්සේ ගන්න පුළුවන්. මේක තමයි ඔබ පැහැදිලි කරගත යුත්තේ. ඒ නිසා ඒක හොඳ ප්‍රශ්නයක් මම අපිට කියන්න ඕන පණිවිඩයක්. ඊට අමතරව මේ වෛද්‍යතුමනි මදක් දෙන්න දුරකථනය කෙනෙක් ඉන්නවා අපි හෝ අයවත් බලලා ඉමු. ආයිබෝන්න බට. එස්.කේ. බණ්ඩාර කියලා. ඔව් බණ්ඩාර මහත්මයා කියන්නේ. ඔව් සුබ දසනක් මේ වෛද්‍යතුමාට මේ මට දැනගන්න පුළුවන්ද මම තුන්වෙනි මාත්‍රාව ලබා ගත්තා. ඊට පස්සේ දවස් 4-5ක් ඇද්දි කකුලේ මේ ඇඟිලි රිදෙනවා. කකුල් දෙකේම. මේ ඒ බෙහෙත සම්බන්ධ වෙන එකට මොකද කරන්න ඕන කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? ඔව් මම හිතන්නේ දැන් අපි මාත් මේ කවටම කියන්නම් මෙහෙමයි සාමාන්‍යයෙන් මේ එන්නතේ එහෙම කිසිම අතුරු ආබාධ පිළිබඳ ගැටලුවක් නැහැ. මොකද අපි දන්නා මේ එන්නත ඕනෑම එන්නතක් අපි ලංකාවේ භාවිතා කරන සෑම එන්නතක්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් රටවල් වලට භාවිතා කරන්න අනුමත කරපු එන්නත්. අපි පාවිච්චි කරන එන්නත් සියල්ලම ඒක පළමු නිර්ණායකය තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ භාවිතය සඳහා. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කිසිම එන්නතක් නිෂ්පාදනය කරපු පළියට ඒක අනුමත කරන්නේ නැහැ. උන් අනුමත කරන උන්ගේ විද්වත් ගෝලීය වශයෙන් පිළිගත් විද්වත් කමිටුවක් ඉන්නේ. විද්වත් කමිටුව ඒ එන්නත සම්බන්ධයෙන් තියෙන සෑම පරීක්ෂණ මට්ටමක්ම අධ්‍යයනය කිරීමකින් පසුව තමයි අනුමැතියක් දෙන්නේ. ඒතර ලංකාවේ භාවිත කරන සෑම එන්නතකටම මේ අනුමැතිය ආව. ඒ කියන්නේ ආරක්ෂාවත් ඒකේ සඵලතාවයත් මේ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ අනුමැතිය තියෙන එන්නත් තමයි පාවිච්චි කරන්නේ. ඒකින්ද ආරක්ෂාව පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේත් මේ සංවිධානයේ ලෝකේ පුරාම එන්නතෙන් පස්සේ ඇති වෙන අතුරු ආබාධ ආවේක්ෂණය කරන්න ක්‍රමවේදයක් තියෙනවා. මේවා මේ නිරන්තරයෙන්ම දෛනිකව ඒ විද්වත් කමිටුව මගින් මේ විශ්ලේෂණය කරනවා. එහෙම වෙනසක් තියෙනවා නම් වුන් දැනුම් දෙන. එහෙම කිසිම මේ එන්නත් ෆයිසර් එන්නතෙන් පස්සේ එහෙම දෙයක් වාර්තා වෙලා නැහැ. ඒතර ඊට අමතරව අපේ රටටත් මේ එන්නත් ලබා දෙද්දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තිබුණත් අපේ රටේ ඖෂධ නියාමන අධිකාරියත් විද්වත් කමිටුවක් ඉන්නවා. වුණුත් මේක ඒ පරීක්ෂණ දත්ත ලෝකයේ අනිත් රටවල් වල වෙච්ච සිද්ධීන් සෑම දෙයක්ම අධ්‍යයනය කරලා තමයි අනුමැතිය දෙන්නේ. ඊටත් අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙනවා බෝවන රෝග පිළිබඳ විද්වත් කමිටුවක්. ඒකෙනුත් අනුමැතිය අධ්‍යයනය කරලා අනුමැතිය දෙන්නේ. ඒකින්ද ඒ වගේම තමයි ලංකාව ලෝකේ දියුණු යන පවතින රටවල් වලින් පළමුවෙන්ම ළමා එන්නත් කරන්නේ අතුරු ආබාධ පිළිබඳ ඉතාමත් සංවිධානාත්මක හොඳ ආවේක්ෂණ පද්ධතියක් තියෙන රටක්. ඒ කියන්නේ උන්නතකින් පස්සේ සිද්ධ වෙන ඕනෑම සුළු හෝ දැන් ඔබතුමා කිව්වා වගේ සුළු අතුරු ආබාධයක් හරි අපේ සෞඛ්‍ය අමාත්‍යාංශ වසංගත රෝග අංශයට දැනුම් දීමක් සිද්ධ වෙනවා. ඔබ රෝහලකට ගිහිල්ලා මේ ගැන කිව්වන. ඒ හැම එකක්ම අපි නිරන්තර වශයෙන් විශ්ලේෂණය කරනවා. කියන්නේ සුළු ඒවා නෙමේ මේ මහ පරිමාණයෙන් මොකක් හරි වාර්තාවෙන් දෙය මහ පරිමාණයෙන් කියන්නේ සිවිය කියන්නේ තීව්‍ර මට්ටම මොකක් හරි රෝගී තත්ත්වයක් කිව්වොත් ඒකේ සත්‍ය අසත්‍ය භාවයත් ඒකේ මේ විද්‍යාත්මක පදනමත් සෑම දෙයක්ම අපි අධ්‍යයනය කරලා ඒකත් විද්වත් කමිටුවක් ස්වාධීන විද්වත් කමිටුවක හරහා මේ
ඇගීමකට ලක් කරලා තීරණය කරන මේක එන්නත හින්දා වුණාද නැද්ද කියලා. එතකොට කොවිඩ් එන්නත් දුන්නාට පස්සේ සාමාන්‍යයෙන් මත තියාගන්න ඕනෑම එන්නතකට පස්සේ සුළු අතුරුබැදයක් එන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂයෙන්ම එන්නත විදපු තැන වේදනාවක්, උණ ගතියක්, ඇඟපත රිදිලක් ඒවා එන්න පුළුවන්. මොකද එන්නතක් කියන්නේ අපි විස බීජයක් ශරීරයට ස්වභාවිකව ඇතුළු වුණා වගේ මේ કૃතිමව ඇතුල් කරන ක්‍රමවේදයක්. ඉතින් එතකොට ඇගේ ප්‍රතිශක්තිය හැදෙන්න නම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියා කරන්න. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇගේ ක්‍රියා කරද්දී මද උණක් ඇති වෙන එක, වේදනාවක් ඇති වෙන එක, ඇඟපත විදින එක, ඒ වගේ සුළු තත්ත්වයක් දිනක් දෙකක් තියෙන්නට පුළුවන්. ඒක අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. ඒක ගැන සතුටු විය යුතුයි. ඒ කියන්නේ තමුන්ගේ ඇඟේ ප්‍රතිශක්තිය ගොඩ නැගෙනවයි කියන එකයි එතනින් වෙන්නේ. උදාහරණයකට අපි දැන් ළමා එන්නත් කරන වැඩසටහන ගන්න. ළමයෙකුට එන්නත දුන්නට පස්සේ ළමයාට උණ එනවා, ළමයා බොහොම ක්‍රියාශීලීත්වය අඩු වෙනවා, කෑම ගන්න එක. ඒ කියන්නේ අම්මලා දන්නවා. ඉතින් එතකොට එහෙම කියලා අපි ළමයිට එන්නත් නොදීනේ නෑනේ. එහෙනම් මේ මාරාන්තික රෝග වලින් දහස් ගණන් ළමයි ඒවන් වැළැක්ුනේ ඒවට ගැන තැකීමක් නැතුව අම්මවලා එන්නත් දුන්නේ හින්දා. ඉතින් ඒ වගේ සුළු ආබාධ ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒක කියන්නේ ඇඟේ ප්‍රතිශක්තිය හැදෙනවයි කියන එකක්. ඒක ඉතින් ඒ වගේ සුළු වෙන තත්ත්වයන් හින්දා තමුගේ ජීවිතය අවදාන කොට දාගන්න මද නැද්ද කියන එක තමුන් තීරණය කරන්නට ඕනේ. අනිත් එක තමයි සාමාන්‍ය තත්ත්වයට යටතේ දැන් අපේ විශේෂයෙන් අපි වයසක 60ට වැඩි කට්ටියට දෙනකොට අනිවාර්යයෙන්ම උන් අතර යම් යම් රෝගාබාධ තියෙනවා. ඒ කියන්නේ උදාහරණයකට ලංකාවේ දෛනිකව බෝනවන් රෝග, අංශභාග තත්ත්ව, හෘදයාබාධ, උණු තත්ත්ව වලින් දෛනිකව යම් මරණ සංඛ්‍යාවක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට අපි දැන් වයසක කට්ටියට අපි එන්නත් කරන්නේ විශාල වශයෙන් කරනකොට ඔවුන් අතරින් කීප දෙනෙක් එන්නත් කරන්නේ ලබාගෙන දින කීපයක් ඇතුළත යම් රෝග තත්ත්වයකට භාජනය වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි හිතනවා මේ එන්නතෙන් පස්සේ තමයි මේක උනේ කියලා. නමුත් ඒ කියන හැම එකක්ම අපි මේ වෙනකොට විශ්ලේෂණය කරලා බලලා තියෙන කිසිම දෙයක එන්නත අතර ඍජු සම්බන්ධතාවයක් ඇති වෙලා නැහැ. ඉතින් ඒකින්ද ඒ ගැන ඒක අනිසි බියක් සමාජගත කිරීමක් කරලා තියෙන සමහරු හිතාමතාම මේ එන්නත් කරන්නේ ජනතාව ඈත් කරන්න. ඒකට රැවටෙන්න එපා. ඒකට රැවටලා තමගේ ජීවිතේ අවදානම් කර දාගන්න එපා. බය වෙන්න එපා. එන්නත ගන්න බූස්ටර් මාත්‍රාව ගන්න. ඔබ ඒක ගන්නෙ නැතුව හිටියොත් තමයි බය වෙන්න ඕනේ. ඔබ බූස්ටර් මාත්‍රාව ගත්තොත් ඉන්නේ ඔබගේ නිවසේ අනෙක් අයගෙත්, සෙසු සමාජිකයන්ගෙත්, අසල්වැසියාගෙත්, කාර්යාලයේ මිතුරන්ගෙත් ඔබට දෛනික ජීවිතේ මුණ ගැහෙන හැම කෙනාගේම හිතසුව පිණිස වෙනවා. ඒ නිසා බය නැතුව ගිහිල්ලා බූස්ටර් මාත්‍රාවක් ගන්න. කෙනෙක් ඉන්න දුරකථනයේ ආයිබෝවන් ඔබට. වෛද්‍යතුමා ආයිබෝවන් ඔබතුමාට. මට අවුරුදු 68ක් වෙනවා වෛද්‍යතුමා. මගේ පුතාලා දෙන්නම රටේ ඉන්නේ. මම දැන් තනියම මේ ජීවත් වෙන්නේ ලංකාවේ. ඉතින් මම ඊයේ ගිහිල්ලා බූස්ටර් වෙන්නට විදගත්තා. දැන් මේ අත වෛද්‍යතුමා බරයි උස්සගන්න බෑ මට. මේ කකුලත් හිරි වැටිලා දිගටම ඊ රැලි වෙනකන් නිින්ද ඉන්නේ. මං තනියම ඉන්නේ ගෙදර. දොස්තර මහත්තයෙක් ගාවට යන්න ඕනිද වෛද්‍යතුමා? දැන් මීට කලින් ඔබතුමීට ওই රෝග ලක්ෂණ තිබුණාද? කලින් ඔය හිරි වැටෙන එක එහෙම ගැටලුවක් නෑ මහත්තයා. එහෙම නම් තිබුණේ නෑ. මම තුනම විදගත්තා. එන්නත් තුනම විදගත්තා. මට පුතාලා කියනවා ඒ රටවල් වල මේ මිනිස්සු හොයා යනවලු වෛද්‍ය මේවා වලට මේ බෙහෙත වෙදගන්න. අම්මලා ඇයි ඔය ලංකාවේ ඉඳගෙන ඔච්චර ලංකාවෙන් දෙනක ඇයි විද ගන්න නැති කියලා පුතාලා මට කෑ ගැහුව නිසා මං ගිහිල්ලා විදගත්තා. මෙතන මේ ඔබතුමීගේ ප්‍රශ්නේ තුලම උත්තරෙත් තියෙනවා. මතන ඔබලා පුතාලා අඳුගෙන තියෙන අනිත් රටවල් වල එන්නත ලබා ගන්න මිනිස්සුන්ගේ තියෙන උනන්දුව. මොකද ඒගොල්ලෝ ඒකේ වටිනාකම මොකද අපිට වඩා මේ විශාල වශයෙන් මේ යුරෝපීය රටවල් වල මරණ සිද්ධ වෙනවා, රෝහල් පිරීතිරි ගිය මට්ටමක් තියෙනවා. එතකොට ඒකින්ද එන්නත් කරන්නේ වටිනාකම උන්ට ගොඩාක් තේරෙනවා. ඉතින් ඒකින්ද අපිටත් ඒක තමයි කියන්නට තියෙන්නේ. දැන් ඒ අතරි දෙන එක නම් සාමාන්‍ය දෙයක්. කියන්නේ විද්දම මේ කියන්නේ ඔබේ ඇඟේ එන්නත වැඩ කරන ප්‍රතිශක්තිය හැදෙනවයි කියන එක. නමුත් අර හිරිය ගැන මට කියන්න බෑ. සමහරට මෙන්නත් නම් සම්බන්ධයක් වෙන්න විදියක් නැහැ. නමුත් එහෙම තියෙනවා නම් වෛද්‍යවරයෙක් කියලා බලන්න. ඒක වෙන රෝගී තත්ත්වයක් වෙන්නට පුළුවන්. දැන් එතනදී මම හිතන්නේ ඒකත් එක්කම පොඩ්ඩක් මේවා කරමු. දැන් මේ වයස්ගත අය විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනේ මේ වර්ධක මාත්‍රාව ලබා ගන්න. මොකද මම මේක කියන්නේ නිරන්තරයෙන්ම දැන් ගත්තම මේ රෝගී අපි දන්නා මුලින් ඉඳන්ම සංකූලතා ගොඩාක් ඇති වෙන්නේ වයස්ගත අයට. වයස්ගත අයට ආපම දැන් උදාහරණයකට අපේ රටේ වුණත් දෛනිකව ඇති වෙලා තියෙන මේ කොවිඩ් මරණ වලින් 80%ක් පමණ වෙලා තියෙන 60ට වැඩි අය. එහෙම නැත්නම් මොනයම් හෝ නිදන්ගත රෝග තත්ත්වයක් තියෙන අය. ඉතින් මොවුන් වැඩි අවදානමක ඉන්නවා. මොකද ඒකට එක හේතුවක් තියෙනවා. දැන් නිරෝගී කෙනෙකුට වඩා 60ට වයස්ගත කෙනෙකුට නැත්නම් නිදන්ගත රෝග තත්ත්වයක් තියෙන කෙනෙකුට ප්‍රාථමිකයෙන් එක පළමු මාත්‍රාවක් දෙවන මාත්‍රාවක් ලබා දුන්නට පස්සේ උනත්
ප්‍රශස්ත මට්ටමට ප්‍රතිශක්තිය ඇති වෙන්නේ නැහැ. මොකද උන්ගේ මේ වයසත් එක්ක අපි ඕන කෙනෙක්ගේ ඒ පද්ධතිවල ක්‍රියාකාරීත්වය උපරිම මට්ටමේ නැති නිසා. ඒක නිසා උන්ට ලැබෙන ආරක්ෂාව තරුණ කෙනෙකුට මාත්‍රා 2කින් පස්සේ ලැබෙන ආරක්ෂාවට වඩා අඩු වෙන්න පුළුවන්. ඔවුන්ගේ ප්‍රතිශක්තිය කාලයත් එක්ක අඩු වෙන එකත් අනිත් අයට වඩා ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවායි කියලා විද්‍යාත්මක පරීක්ෂණ වලින් බොහොම පැහැදිලිව ඔප්පු කරලා තියෙන දෙයක්. ඉතින් එතකොට ඒ වගේම තමයි දැන් දෛනිකව දැන් අපි දැන්ට දෛනිකව 20ක් විතර මරණ සිද්ධ වෙනවා කිව්වට ওই 20 ඇතුලේ අතිබහුතරයක් 80ක් විතර ඉන්නේ 60ට වැඩි නැත්නම් නිදන්ගත රෝග තත්ත්ව තියෙන අය. ඉතින් ඒකින්ද විශේෂයෙන්ම අනිත් අයත් ගන්නට ඕන. නමුත් විශේෂයෙන්ම 60ට වැඩි අය තමුගේ ජීවිතය අවදානමකට ලක් කරගන්න එපා. හැකි ඉක්මනට ලැබෙන පළමු අවස්ථාවේදීම වර්ධක එන්නත මාත්‍රාව ලබා ගන්න ඔය නොයෙක් මිත්‍යා මතවලට රැවටිලා තමුගේ ජීවිතය අවදානමකට දාගන්න එපා. මොකද හැදුනොත් වයස්ගත කෙනෙකුට සංකූලතා ඇති වෙන්නත්, රෝහල් ගත වෙන්නත්, සමහර විට මරණ ඇති වෙන්නත් ඉතා වැඩි ඉඩකඩක් තියෙනවා. ඉතින් අපරාධේ එන්නත ලබා ගන්න පුළුවන්කම තියෙද්දි ඒ තමුගේ පසු මේක ප්‍රමාද කරලා පසුතැවිලි වෙන්නට එපා. හැකි ඉක්මනට ඒක ලබා ගන්න. මේ මොකද එහෙම නැති වුණොත් අනවශ්‍ය මොකද උදාහරණයකට ඒක මම විශේෂයෙන්ම කියන්නේ ලංකාවේ ඉන්න 60ට වැඩි ජනගහනය මිලියන 2.7. නමුත් ඊයේ වෙනකොටත් මේ 2.7න් මිලියන 1.5ක් විතරයි මේ එන්නත ලබාගෙන තියෙන. ඉතින් එතකොට දල වශයෙන් ලක්ෂ 9ක් විතර තව ලබාගත යුතු අවදානම් කණ්ඩායමේ අය ඒක ලබාගෙන නැහැ. ඉතින් ඒ අවදානමට තමුන්ව ලක් කරගන්න එපා. දූ දරුවන්ට තියෙන පණිවිඩය තමයි හැකි ඉක්මනට තමුන්ගේ දෙමව්පියන්ට මේ එන්නත ලබා දෙන්න කියන එක. මොකද එහෙම නැති වුණොත් ඔවුන්ට හැදුනොත් සමහරවිට මතයක් තියෙන මේ වයසක අය කොහත් යන්නේ නැහැ ගෙදරට වෙලා ඉන්නේ. එතකොට මේගොල්ලන්ට හැදෙන්න බෑනේ. දැන් මාත්‍රා 2ක් ලබාගෙන 3ක් ඕනද කියන. ඒකට ඕන. මොකද පැහැදිලි දෙයක් තියෙන තරුණ අය එන්නත් කරන්නේ කරගෙන තියෙද්දි සමහරවිට ඔබට වැළඳුනත් ඔබට දැනෙන්නෙත් නැති වෙන්න පුළුවන්. නමුත් එහෙම අවස්ථාවක ඔබ ගෙදරට වෛරස් එක ගේන්න පුළුවන්. ඒතර ඔබ වෛරස් එක ඔබ හැමතැනම ඇවිදිනවා රස්සාවට යන. ඒතර ඔබ ගෙනාපු වෛරස් එක ගෙදර ඇවිද්දේ නැතුවට ගෙදර ඉන්න බහළු අම්මට තාත්තට මේක වැළඳීලා ඔහුගේ ප්‍රතිශක්තිය අඩු වෙලා තියෙන මට්ටමකට ඔහුට මාරාන්තික තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමුන් ඇවිදින්නේ නැහැ ගෙට වෙලාම ඉන්නේ කියන එක උත්තරයක් නෙමෙයි. තමුන්ට අවදානම තියෙනවා. ඒක නිසා හැකි ඉක්මනට වර්ධකෙන්නත් මාත්‍රාව ඒ වයසක අය හැමතැන ඉක්මනටම ලබා ගන්න. හොඳයි අද අපි COVID-19 වෙන්නත් කරන්නේට වසරයි. අපි මෙතනින් එහාට කොහොමද COVID-19 එන්නත එහෙම නැත්නම් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නේ? ඒ දුරින් කොහොමද අපි ආරක්ෂා වෙන්නේ කියන කතාව අද අපි සභාරතිය තුළ සිදු කරමින් ඉන්නේ. අපි අවසන් විනාඩි කිහිපයකට ප්‍රවිෂ්ඨ වුණත් අපේ දුරකථනයේ ඉන්න දෙදෙනෙක් ස්වාමින් වහන්සේ නමක් සහ තවත් කෙනෙක් අවසරයි අපේ හාමුදුරනේ. ડોક્ટર මම මේ කතා කරන්නේ ගල්කන්දේ පන්සලේ හාමුදුරුවෝ. හලෝ. අපේ හාමුදුරනේ කතා කරන්නේ අපි අහගෙන ඉන්නේ. ඔව් දැන් අපේ අර පොඩි හාමුදුරුවෝ නමකට පළවෙනි මාත්‍රාව විද්දා. ඉතින් එයාට දැන් ඊයේ තමයි තිබ්බේ දෙවෙනි මාත්‍රාව විදින්න. ඉතින් ඒ පොඩි හාමුදුරන්ට පොසිටිව් වෙදිලා ඊයේ තමයි නිදහස් වුනේ. එතකොට කොහොමද එයාගේ දෙවෙනි මාත්‍රාව විදිගන්නේ කියලා අරගන්න. මේ සම්හංශ දැන් අපේ සාමාන්‍ය නිර්ණායකේ තමයි මේ මේක මේ පොඩි හාමුදුරන්ගේ වයස අනුව තමයි තීරණය වෙන්නේ. දැන් ඔබ වයස සඳහන් කරේ නැති හින්දා අපි හිතමු දැන් ඔහු 20ට වැඩි මේ කෙනෙක් නම් බලු මාත්‍රාව ලබාගෙන ස්වාමීන් වහන්සේ තවමත් ඉන්නවද දුරකථනයේ? ඔව් මම විස්තර ගන්න. බලු මාත්‍රාවට වැඩි මේ කෙනෙක් නම් බලු මාත්‍රාව ලබාගෙන මාසයකට පස්සේ දෙවෙනි මාත්‍රාව ලබා ගන්න පුළුවන්. ඉතින් එතකොට ඔහුට ඒ අතර කොවිඩ් වැළඳුනා නම් කොවිඩ් වැළඳිලා සති දෙකකට පස්සේ ඒ මාසය සම්පූර්ණ වෙලා නම් වෙන්නත ලබා ගැනීම ගැටලුවක් නැහැ. එතකොට අපි හිතමු දැන් ඒතර 16යි 19 අතරත් අයට නම් අපි දෙවන මාත්‍රාව දෙන්නේ පළමු මාත්‍රාව දීලා මාස 3කට පස්සේ. එතකොට පළමු මාත්‍රාව දීලා 16යි 19 අතර වයස කෙනෙක් නම් මේ මාස 3කට පස්සේ දෙන්නට පුළුවන්. ඒ අතර කොවිඩ් වැළඳුනා නම් මාස 3 සම්පූර්ණ වෙලා නම් කොවිඩ් වැළඳිලා සති දෙකකට පස්සේ එන්නත දෙන්න පුළුවන්. දැන් අවුරුදු 12යි 16යි අතර පොඩි කෙනෙක් නම් අපි දැනට නිර්දේශයලා තියෙන එක් මාත්‍රාවක් පමණයි. හොඳයි තවත් කෙනෙක් දුරකථනයේ නැහැ. ඉක්මනින් ප්‍රශ්න යොමු කරමු. ආයිබෝන් තෙරුවන් සරණයි. මම එල්පීටීඑස් සනත් කතා කරන්නේ. දැන් එන්නත් මාත්‍රා 3ම නොගත්ත යම් පිරිසක් සමාජය තුල ඉන්නවා. ඔවුන් කොහොමද පළවෙනි මාත්‍රාවෙන් පටන් ගන්නව නැත්නම් තුන්වෙනි මාත්‍රාව විඳ ගන්න පුළුවන්ද? මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ ලංකාවේ ඉතාම සුළු කොටසක් ඉන්න පුළුවන් ඔබ හරි. බලමු ඉතින් මෙතනදී දෙන්න ජනතාවට දෙන්න තියෙන පණිවිඩය තමයි තමුන් විශාල අවදානමක ඉන්නේ. මොකද අනිත් අය එන්නත් කරන්නේ කරගත් ගැනීම තුල එන්නත් කරන්නේ නොගත්තු අය තුලින් තමයි මේ රෝගයේ මේ සංකූලතා මරණ ඇති වෙන්නේ. ඒක බොහොම පැහැදිලිව ලෝකේ පුරා තිබෙන දෙයක්. ඒක නිසා අප්‍රමාදව ඕනෑම කෙනෙක් පළමු මාත්‍රාව ලබා ගත්ත නැත්නම් ඒ වයස්කාර
කාණ්ඩවලට අයිති අය හැකි ඉක්මනට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හරි මේ රෝහලට හරි යන්න එතනින් ඔහුට පළමු මාත්‍රාව ලබා ගන්න පුළුවන්. පළමු මාත්‍රාව ලබාගෙන මාසයකට පස්සේ නිශ්චිත නිර්ණය වයස් කාණ්ඩවලට අදාළ විදිහට ඒ කාලයකට පස්සේ දෙවන මාත්‍රාව ලබා දෙනවා. දෙවන මාත්‍රාව ලබාගෙන ඒ වයස් කාණ්ඩ 20ට වැඩි කෙනෙක් නම් මාස 3කට පස්සේ තුන්වෙනි මාත්‍රාව ලබා ගන්න පුළුවන්. හොඳයි. එතකම වෛද්‍යතුමනි මේ අපේ දුරකථනයේ තවත් කතා කරපු කෙනෙක් හිමෝග්ලෝබින් අඩු කෙනෙක්ට මේ එන්නත ගන්න පුළුවන්ද කියලා. ඔව් ඒක කිසි සම්බන්ධයක් නැහැ. අතට ඒ වගේ අය කියන්නේ මොනවා හරි හිමෝග්ලෝබින් අඩු වෙන හේතුවක් ඇතිනේ ඒක කරන්නට ඕන. නමුත් ඒ වගේ මොනවා හරි රෝග තත්ත්වයක් තියෙන අය අනිවාර්යයෙන්ම එන්නත් කරන ලබා දීදී එතන වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔබට සැකයක් තියෙනවා වෛද්‍යවරයා ඔබ ඒකට හේතුව ඔබගේ තියෙන මේ රෝග විනිශ්චය පත් ඔක්කොම පරීක්ෂා කරලා තීරණයක් ගනි. මොකද අපි එන්නත් කරන දේ සෑම තැනකම වෛද්‍යවරයෙක් ඉන්නවා. ඉතින් එහෙනම් ඔබට ගැටලු තියෙනවා නම් ඔහු හරහා ඒක බලා ගන්න පුළුවන්. වෛද්‍යතුමනි දැන් එතකම දැන් පෙරේද දවසේ නිකුත් වෙච්ච මාර්ගෝපදේශ එක්ක නිවෙස්ගත නිරෝධායනය දවස් 7කට සීමා කරා. එතකම කිව්වා අර ෆස්ට් කන්ටැක්ට් එහෙම නැත්නම් පළමු ආශ්‍රිතයන් නිරෝධායනය කරන්න අවශ්‍ය නැහැ. එයා එන්නත් පූර්ණ එන්නත් කරන එකට ලක් කරලා තියෙනවා නේද? ඒ නිසා අපි පොඩ්ඩක් පැහැදිලි කරමු පූර්ණ එන්නත් කරණය කියන්නේ මොකක්ද කියලා. දැන් මෙහෙම දැන් වෙනකොට රටේ දැනට තියෙන තත්ත්වයන් අනුව පූර්ණ එන්නත් කරණය කියලා කියන්නේ අපි දැන් 20ට වැඩි කෙනෙකුගේ පූර්ණ එන්නත් කරණය කියලා. මොකද 20ට වැඩි හැම කෙනෙකුටම අපි වර්ධක මාත්‍රාවක් ගන්න කියලා තියෙනවා. ඒතර 20ට වැඩි කෙනෙක් පළමු මාත්‍රාව අරගෙන මාසයක් ඇතුළත දෙවෙනි මාත්‍රාව ලබා ගත යුතුයි. දෙවෙනි මාත්‍රාව අරගෙන මාස 3ක් ඇතුළත වර්ධක එන්නත ලබා ගත යුතුයි. එතකොට ඔහු මේ අපි හිතමු ඔහු පූර්ණ එන්නත් කරන කෙනෙක් විදිහට සලකන්නට පුළුවන්. දෙවන මාත්‍රාව අරගෙන මාස 3ක් යනකම් ඔහු පූර්ණ එන්නත් කරන කියලා බහන. හැබැයි මාස 3 පැන්නට පස්සේ ඔහු 20ට වැඩි කෙනෙක් නම් වර්ධක මාත්‍රාව ලබා ගත්තොත් විතරයි අපිට සලකන්න පුළුවන් පූර්ණ එන්නත් කරන්නේ කරගත්තා කියලා. ඒතර 16ත් 19ත් අතර කාණ්ඩය ගත්තොතින් පළමු මාත්‍රාව අරගෙන මාස 3ක් යනකම් අපි උන්ව සලකන්නේ පූර්ණ එන්නත් කරන්නේ කරලා මාස 3 පැන්නට පස්සේ පළමු මාත්‍රාවෙන් 19යි වයස කෙනෙකුට දෙවන මාත්‍රාව ලබා ගත්තොත් විතරයි පූර්ණ එන්නත් කරන්නේ කියලා සලකන්නේ. ඒතර අවුරුදු 12යි 16යි අතර දරුවෙක් ගත්තොත් දැනට අපේ නිර්දේශයලා තියෙන එක මාත්‍රාවක් ලබා ගත්ත කෙනෙක්ව දැනට අපි පූර්ණ එන්නත් කරන්නේ වෙච්ච කියලා සලකනවා. ඔය දෙවන මාත්‍රාවේදී අදි මාත්‍රාවේදී ගත්ත දවසේ නම් යම්කිසි කාල පරිච්ඡේදයක් සතියක් දෙකක් එහෙම කාලයකට පස්සේද බලන්නේ නැහැ. ඔව් සාමාන්‍යයෙන් ඕනම මාත්‍රාවක් අරගෙන අපි එන්නතේ සති දෙකකට පස්සේ තමයි ඒකේ මේ සක්‍රිය ඒ කියන්නේ ආරක්ෂිතයි කියලා මේ පිළිගන්නේ. එතකම මේ දින 7ක නිරෝධායනය කියන කතාවත් අපි මේ අතරින් පොඩ්ඩක් පැහැදිලි කරගමු. කොහොමද මේක වෙන්නේ? මොකද මේක මුලින් අපි දින 28කින් විතර පටන් අරගෙන දින 14කට දැන් දින 7කට ඇවිල්ලා. මේ හැම දෙයක්ම මම කිව්වේ වෙන්නේ රෝගය පිළිබඳ අලුතෙන් එක්කහුව වෙන දැනුවත් අනිත් රටවල් වල වෙන භාවිතයත් ඒ හැම දෙයක්ම පරීක්ෂණවල ප්‍රතිඵලත් වෛරසය පිළිබඳ අපේ තියෙන දැනුමත් ඒ හැමයි එන්නත් කරන්නේ මට්ටමත් ඒ හැම දෙයක්ම සාපේක්ෂව අරගෙන තමයි මේ එක සාධකයක් මත පිටලා ගන්නවා නෙමෙයි. ඒතර අද ඔය දින 7කට අපි අඩු කරනවායි කියන තීරණය අරන් තියෙන හේතුවක් තමයි රටේ අතිබහුතරයක් මේ එන්නත් කරන්නට මේ ප්‍රාථමික එන්නත් කරන්නේ කරලා තියෙනවා. ඒ මේ බූස්ටර් එන්නත් මාත්‍රාව දිමින් පවතිනවා. ඉතින් එහෙමනි තත්ත්වයක් තුලයි මේ තීරණය ගන්න. ඒතක ඔමික්‍රෝන් ප්‍රභේදය අපි දන්නවා අනිත් ප්‍රභේද විශාල වශයෙන් දැන් ඔමික්‍රෝන් ප්‍රභේදය තමයි මේ ප්‍රචලිත වෙලා තියෙන අපේ රටේ. ඔමික්‍රෝන් ප්‍රභේදය අපි දකින දේ තමයි කෙටි කාලින. ඒක රෝගයේ ඉක්මනින් වැළඳෙනවා. හරි කාර්යක්ෂමව පැතිරෙනවා. ඒ වගේම ඉක්මනින් ඒක වැළඳෙනවා. ඒ වගේම තමයි ඩියුරබිල්. ඒ කියන්නේ වැළඳෙන කෙනෙකුට රෝගේ පතුරවන්න තියෙන අවස්ථාවත් මේ අනිත් ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව කෙටි. ඉතින් මේ සාධක ඔක්කොම අරගෙන තමයි විද්‍යාත්මකව ඒ තීරණ අරන් තියෙන්නේ. වෛද්‍යතුමනි අවසන් විනාඩි 1-2 කාලේ ඉන්නේ අපිට කියන අද දවසේ COVID-19 එන්නත් කරන්නට වසරක් සපිරෙනවා. අද එන්නත් කරන ජාතික සමරුම් වැඩසටහනක් පැවැත්වෙනවා අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන්. මේ පිළිබඳව කෙටියෙන් මතක් කරමු. මම හිතන්නේ මේක අපේ මූලික අරමුණ තමයි ජනතාව දිරිමත් කරන්න බූස්ටර් එන්නත් ළම. මොකද අපි ඉතාමත් මොකද මේ සති දෙක ඉතාමත් තීරණාත්මකයි. මොකද රටක් විදියට මේ හිතන්න අපි ඉතාමත් මේ යම් පහුගිය මාස 3 මාරේ ජන ජීවිතේ යම් තාක් දුරකට කියන්නේ මාර්ග ප්‍රදේශන්ට යටත් නමුත් යම් තාක් දුරට පවත්වාගෙන ගියා. ඉතින් අභියෝගය තමයි මේක ඉදිරියටත් මේ විදියට පවත්වාගෙන යන්න. ඉතින් ඒකට අපිට හොඳ පසුබිමක් තියෙනවා. ඒක කරන්න දැන් අර මං වගේ එන්නත් තියෙනවා මේ බෙදාගෙන හොඳ යාන්ත්‍රණයක් තියෙනවා. දැන් ඔබ අතේ තියෙන්නේ. ඉතින් එතකොට මේ අවස්ථාව මගහැරලා මිත්‍යා මතවලට රැවටිලා තමුන්ගේ ජීවිතය අවදානමට දාගන්නේ නැතුව ඉදිරියට ඇවිල්ලා ඉක්මනට එන්නත් කරන්නේ ලබා ගන්න. මොකද මේක මේ බූස්ටර් එන්නත ලබා නොගත් ජනතාව මොනතරම් ප්‍රතිශතයක් මේ කෙටි කාලය තුල ලබා ගන්නවද කියන එක මත අපේ රටේ ඉදිරි මේ ජන ජීවිතය කොහොමද තියෙන කියන එක තීරණාත්මකව තීරණය වෙයි.
ගොඩ දෙනෙක් මේ කාලය තුළ ලබා ගත්තොත් මම හිතන්නේ අපිට මේ තත්ත්වය ඔය රෝගීන් වාර්තාවෙන් තත්ත්වය ඉතාම පාලන තත්ත්වයක පවත්වාගෙන ජන ජීවිතේ ඒ විදිහට කරගෙන යන්න පුළුවන්. ඒ වගේ මරණ අඩු කරගන්න පුළුවන්. ඉතින් හැමතිස්සෙම කියන්නේ බොරු මිත්‍යා මත තියෙනවා. මේක සංවිධානාත්මක අය කරන දෙයක්. ඉතින් ඒකට රැවටෙන්නට එපා. මොකද මේ මිත්‍යා මත වලට රැවටිලා දැන් උදාහරණයක් විදිහට මිත්‍යා මත ළමා එන්නත් කරන වැඩසටහනටත් තිබ්බා. නමුත් අම්මලා ඒවා විශ්වාස කරලා මේ ළමයි වෙන්නත් කරනට ගෙනාවේ නැත්නම් අද අපි තුලන් කරලා තියෙන සරම්ප පෝලියෝ දිප්තීරියා වැනි රෝග අද රෝගියෙක් අවුරුදු ගානකට ලංකාවේ වාර්තා වෙන්නේ නැහැ. ඒ ජයග්‍රහණ ලබා ගත්තේ එන්නත් කරන තුලින්. ඉතින් එන්නත් කරන බලන හොඳ විශ්වාසයක් අපේ සෞඛ්‍ය පද්ධතිය ගැන ජනතාවට තියෙන. ඒ විශ්වාසයම තියලා අපි විතර වගකීමකින් කියන්නේ ඒ අතුරු ආබාධ ඔය මේ ලිංගික බෙලහීනතාවයන් ගැන එහෙම කිසිම විද්‍යාත්මක පදනමක් ඇත්තේම නැහැ. එහෙම දෙයක් ඔප්පු කරලත් නැහැ. ඉතින් ඒවට කට කතා වලට රැවටිලා තමුන්ගේ ජීවිතය අවදානම දාගන්න නැතුව හැකියික්මන්ට සෑම කෙනෙක්ම වර්ධක මාත්‍රාව ලබාගෙන තමුණුත් ආරක්ෂා වෙලා තමගේ පවුලයවත් ආරක්ෂා කරන් රටත් ආරක්ෂා කරගන්න කියන එක. COVID-19 එන්නතට එක පණිඩක් අද දවසේ මේ අවස්ථාව තියෙනවා. අද දවසේ මේ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකමත් දිස්ත්‍රික් රෝහල් හා ඊට ඉහළ රෝහල් වලත් අද දවසේ මේ පවත්වන මේ උත්සවයෙන් පස්සේ මේ අනිවාර්යයෙන්ම මේ කොවිඩ් එන්නත් සායන පවත්වනවා. ඉතින් අද දවසේ අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ සෑම තැනකම අද එන්නත් කරන්න සිද්ධ වෙනවා. ලංකාවේ මේක සතියක් තුරා පවත්වනවා. අද විතරක් නෙමෙයි අදින් පටන් ගන්න සතිය තුල කොවිඩ් එන්නත් කරන සක්‍රීය වැඩසටහනක් තියෙනවා. අද දවසේ උත්සව පවත්වන සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයකමත් තව විශේෂ තැන්වලත් රෝහල් වලත් අනිවාර්යයෙන්ම මේ එන්නත ලබා දෙනවා. ඉතින් ඒකින්ද මේ අවස්ථාව ප්‍රොජෙක්ට් අරගෙන අද දවසේම අප්‍රමාදව එන්නත ලබා ගන්න. හොඳයි. බය නැතුව ගිහිල්ලා බූස්ටර් මාත්‍රාව ලබා ගන්න. ඒ තුලින් ඔබටත් ඔබේ සමීපතයන්ටත් ආරක්ෂා වීමේ හැකියාව තිබෙනවා. අද අපි කතා කළේ COVID-19 එන්නත් කරන්නට වසරයි. ඒ පිළිබඳව මෙතනින් ඉස්සරහට කොහොමද අපි ජීවත් වෙන්නේ කියන කතාව. අද අපේ සාකච්ඡාව සඳහා සහභාගී වුණා වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහත්මයා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අද සුභාරතිය අපි සමාප්තිය සටහන් කරනවා. අද අපේ කණ්ඩායම සම්බන්ධීකරණය කළ උමන්දා කුමාරි මහගෙදර, විමුක්ති රෝෂන්, ජගත් නවරත්න, නිෂ්පාදනය කළ පවිත්‍රා කේෂණී නානායකාර, මම ගායන කෞශල් ජයවීර. අපි හෙටත් මුණ ගැහෙනවා සුභාරතියෙන්. ගිහිල්ලා එන්නම් පරිස්සමට ඉන්න. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරති සුභාරති